අයිබෝවන් සුබුදෑසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි සූදානම් අද දවසේදීත් සතියග පත්තර බේන්තුව මේ විදිහට ආරම්භ කරන්න. අද ජුනි මාසයේ 5 වෙනිදා ඉරිදා දවසේ අපි ඔබත් එක්ක කතා බහ කරන්නේ. අද අපිට සුවිශේෂී දවසක් බවට පත් වී තිබෙනවා රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනියට. ඒ තමයි 43 වසක් පුරාවට ඔබේ ආලින්දයට ආදරයෙන් ආමන්ත්‍රණය කරපු නාලිකාවට අදට වසර 43ක් පිරෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ රූපවාහිනී මහගෙදර ඔබේ ආලින්දියට ආවා. හරවත් සාරවත් වැඩසටහන් රැසක් එක්ක ඔබට කතා කළා. ඒ වගේම රටේ දේශපාලන තොරතුරු, කාලීන තොරතුරු, ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති දේවල් ඔබට අරගෙන එන්නට අපිට හැකියාව ලැබුණා. ඒ ස්වාධීන රූපවාහිනියට අදට වසර 43ක් පිරෙනවා. ඉතින් ඒ ලෙන්ගතුකම, ඒ ආදරය හැමදාම තියාගෙන අපි ඔබත් එක්ක අද කතා කරන්නේ. ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රැසක් අද දවසේදී ස්වාධීන රූපවාහිනිය සංවිධානය කර තිබෙනවා. අපි ඒ ගැන කතා කරමු. ජාතික පුවත්පත්වල තොරතුරු තියෙනවා. මාත් එක්ක ඉන්නවා නඩිත්. නඩිත් සුබදෑසනක්. සුබදැසනක් සමීර good morning හැම දිනෙකටම අපිත් එක්ක සතියක පත්තර මේන්තුවත් එක්ක එකතු වෙන හැම දිනෙකටම අද දවස බොහොම විශේෂයි. අපිට විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලාංකේය හැම දිනෙකටම අද දවස බොහොම විශේෂයි. ඊට හේතුව තමයි පළමු වරට අපේ රටේ රූපවාහිනී විකාශයක් සිද්ධ වෙන්නේ අදින් වසර 43කට කලින්. හරියටම දවස කිව්වොත් 1979 අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා. හැබැයි අපේ උපන්දිනය ITN මාධ්‍යජාලයේ උපන්දිනය 1979 ජූනි මාසේ 5 වෙනිදා. ඊට හේතුව 79 අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා බොබ් ක්‍රිස්ටි, අනිල් විජේවර්ධන වගේම ශාන් වික්‍රමසිංහ මේ තුන් කට්ටුවේ එකතුවෙන් පන්නිපිටියේ මහල්වරාව වත්තේ නිවසක ආරම්භ වෙනවා රූපවාහිනී විකාශයක්. කිලෝවොට් එකක සම්ප්‍රේෂණ යන්ත්‍රයකින් තමයි මේ විකාශය ආරම්භ වෙන්නේ. අඩි 75ක් උස කුළුණකින් වර්ග සැතපුම් 15ක වපසරියක් ආවරණය වෙනවා. වර්ග සැතපුම් 15ක ඒ විදිහට ආවරණය කරමින් ලංකාවේ පළමු වරට රූපවාහිනී විකාශයක් සිද්ධ වෙන ලංකාවේ පමණක් නෙවෙයි දකුණු ආසියාවේ පළමු වරට එවැන්නක් සිදු වෙන්නේ අපේ රටේ ITN මාධ්‍යජාලයේ ආරම්භයේ සිදු වෙන්නේ ඒ විදිහට. ඉන් අනතුරුව රජයට පවර ගන්නේ ජුනි මාසේ 5 වෙනිදා 79 අවුරුද්දේ පළමු නිසි බලධාරියා වශයෙන් පත් වෙනවා තේවෙස් කුරුකේ මහත්මයා. එතුමන් ඊට කලින් ගුවන් විදුලි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කළේ. ඉතින් එදා පටන් අපි ඔබ වෙනුවෙන් ඔබේ සිත් සතන් සනහලන්නට මාධ්‍යජාලයක් විදිහට වගකිවිය යුතු රූපවාහිනී නාලිකාවක් විදිහට අනන්තව කටයුතු කළා, අප්‍රමාණව කටයුතු කළා. අපේ රටට වෝදුරු පැමිණි සෑම අවස්ථාවකදීම පෙරමුණේ ඉඳපු මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනිය ඔබේ හිතට, මනසට, ගතට සමීප වුණා කියලා අපි විශ්වාස කරනවා. මේ ගත වෙච්ච වසර 43 වගේම ඉදිරියටත් ITN මාධ්‍යජාලය ඔබත් එක්ක ඉන්නවා කියන කාරණා මතක් වුණා. අද දවසේ ITN මාධ්‍යජාලය අපේ ප්‍රධාන කාර්යාලයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. පසුදින දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. ඒ අතරේදී අද උදෑසන 7:30 පටන් ඔබට පුළුවන් සහභාගී වෙන්න විශේෂ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ITN ඉතිහාසය පිළිබඳව වසර 43ක මෙහෙවර පිළිබඳව ඒ ගතු ඔබට කියන්න අපි සූදානම් උදෑසන 7:30න් පස්සේ. ඊට කලින් අපි දවසේ ජාතික පුවත්පත් බලන්නත් ඕනේ. අද දවසේ සුපුරුදු විදිහටම අපි පොතක් තෝරගත්තා. ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න මේ පොතේ නම දෛවය කෙටි කතා සංග්‍රහයක්. මේක රචනා කරන්නේ G. එඩ්වඩ් පීරිස් මහත්මයා. එතුමා අපිට එව්වා මේ පොත ඔබට පෙන්වන්න කියලා. එතුමා එවපු මේ කෙටි කතා සංග්‍රහය අපි ටිකක් කියවුව. බොහොම රසවත් කෙටි කතා ගණනාවක් තියෙනවා. මේ කෙටි කතා නම් කළ තියෙන ටිකක් විශේෂ නම් වලින් අහම්බකාරය, සැකය, පූජාව, දෛවය, ඉවතලු ගල සුමිතුරු මතක කුරුසියේ ලකුණ, මනුස්සකම, මන්ත්‍රීතුමා සහ ආර්ලිස් හාස්කම අභිනික්මන මේ කෙටි කතා ඔබට කියවන්න හැකියාව තියෙනවා. G. එඩ්වඩ් පීරිස් මහත්මයා රචනා කරපු මේ දෛවය කෙටි කතා සංග්‍රහය ඔබ කියවුවොත් මේ පෙරවදනක් මෙහෙම ලියනවා. එඩ්වඩ් පීරිස් මහත්මයා 2010 වර්ෂයේදී මා විසින් එළිදැක් වූ මගේ කුළුඳුල් මුද්‍රිත කෘතිය සූපත් සිත් කෙටි කතා සංග්‍රහය ඔබ බොහෝ දෙනෙකුට මතක ඇති. වසර 10ක් ගත විත් අදටත් මා හමු වන බොහෝ දෙනෙකු එම කෘතිය වූ නිර්මාණවල රසය ගුණය ගැන පවසන විට මට ඇතිවන්නේ අහිංසක සතුටකි. එමෙන්ම මගේ කෙටි කතා පිටපත් මැනවින්
මේ සංස්කරණය කරපු ඒ වගේම මේ සඳහා සහාය දක්වපු හැම දෙනෙක්ටම එතුමා ස්තුතිවන්ත වෙනවා. සූපත් සිත්හි නිර්මාණවලට මෙන්ම දෛවයේ නිර්මාණවලටද හේතුපාදක වූ කරුණු රැසක් මගේ ජීවිතේ මා ලද අත්දැකීම් මෙන්ම මා මුහුණ දුන් ඇස දුටු කරුණු කියලා එතුමා ඒ විදිහට සඳහන් කරනවා. පසුවදන ලියන්නේ සුමිත් රතුගමගේ මහත්මයා. එතුමා කියනවා කලකට ඉහත එකම ඉසව්වක දිවිකවා කෙටි කතා නිර්මාණය කරමින් දැන හඳුනාගත් ගාල්ලගේ එඩ්වඩ් පීරිස් නමැති නිර්මාණ ශිල්පියා කෙටි කතාල අතික්‍රමණය කරන විප්ලවකාරියකි. එසේම මා වඩාත් සතුටු වන තවත් එක් කරුණක් තිබේ. එනම් කෙටි කතා අතරින් වහනය වන කිතු දහමේ සුවඳයි බොහෝ අය සමාජ අභියෝග හමුවේ කිතුනුකම සංගවා ගන්නට තැත් කළත් ගාල්ලගේ එඩ්වඩ් පීරිස් නම් දැවැන්ත කිතුණු සිංහරයා අසිපත පරේන පෑන් තුඩගෙන රණ ශිල්පියෙකුසේ නැගී සිටි සහෘදය ඔබට මාගේ ප්‍රණාමය කියලා රතුගමගේ මහත්මයා බොහොම අපූර්වට පසුවතනක් ලියනවා. අපි ඔබට තරදන කරනවා මේ කෙටි කතා බොහොම රසවත්. අපි අර කියන්නේ හරි රහයි කියලා. ඒ රහ විඳ ගන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ දෛවය කෙටි කතා සංග්‍රහය එඩ්වඩ් පීරිස් මහත්මයා රචනා කරේ. මේ පොත විතරක් නෙවෙයි තවත් පොත් අපිට එවන්න කියලා අපි පොත් ලියපු කතුවරුන්ට කතුවරියන්ට ආරාධනා කරනවා. ඔබත් පොතක් ලියපු කෙනෙක් නම් අපිට එවන්න. අපි කියන්න සූදානම් රටටම. අපි සූදානම් ජාතික පුවත්පත්වල තොරතුරු ආරම්භ කරන්න. අද දවසේ මව්බිම පුවත්පතෙන් අර ගුවන් යානා පිළිබඳ වැඩියෙන් කතා වෙනවා. මේක කුමන්ත්‍රණයක්ද? ඒ පිළිබඳවත් සැකයක් තියෙනවා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර අවුරුදු ගානක දැඩි මිතුදමක් තිබ්බා. හැබැයි මේ මිතුදමට බලපෑමක් වෙයිද? අද මව්බිම් පුවත්පත ඒ ගැන කියනවා. ඔව් නඩිත් ඔබ සඳහන් කළ ආකාරයටම කුමන්ත්‍රණයක්ද මොකද්ද මේ ඇති වී තිබෙන ගැටලුව කියලා අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වී තිබෙනවා. රුසියාවේ ගුවන් යානය රඳවා තබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය. අපි අද ඉරිදා දවසේ ඔබට සඳහන් කරන්න කැමති ආර්ථික ප්‍රශ්න වලින් පීඩිත වෙන්න ඔබට ගෑස් පෝලිම්වල භූමි තෙල් පෝලිම්වල ඒ වගේම කිරිපිටි හොයාගන්න බැරුව මේ ප්‍රශ්න රැසක් ඔළුවේ තියාගෙන ඉන්න ඔබට තවත් ප්‍රශ්නයක් මේ කියන්න යන්නේ. මේ තමයි මේ රුසියාවේ මේ ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නේ අපේ රටට දැඩිව බලපාන ඉදිරියේදී ඉඳ තියෙනවා කියලා තමයි දේශපාලන ශාස්ත්‍රීය ප්‍රවීණයන් කතා කරන්නේ. ඒ වගේම ආර්ථික විශේෂඥයන් මේ හැම දිනෙකම කතා කරන මාතෘකාව බවට පරිවර්තනය වෙලා තිබෙනවා මේ කාරණේ. අද මව්බිමේ නිසාම ප්‍රධාන සිරස්තලයේ බවට මේ පරිවර්තනය කරගෙන තිබෙනවා. ගුවන් යානයේ අවුලෙන් රුසියාව කිපෙයි ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කර සිටිනවා. එන්න සිටි සංචාරකයන් ලක්ෂ 4ක් නොවන අවධානමක තියෙනවා. මෙරටට සංචාරකයන් වැඩියෙන් වෙන රට රුසියාව. නඩු 8 වෙනිදා කැඳවන්න තීන්දුවක් තියෙනවලු. මේ සියලු කාරණා රාජ්‍යතාන්ත්‍රික ලිඛිත එකඟතාවන් කඩ කරලා මේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. ඒ ආකාරයට අද දවසේදී මව්බිම පුවත්පත වාර්තාව අරගෙන එනවා. මේ විදියට ඔවුන් රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන් රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් නොකරන බවට ලිඛිත එකඟතාවකට පැමිණ සිටියේදී ඉකුත් දෙවනිදා දහවල් රුසියානු එරොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හටගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා වාර්තා කරනවා. මේ මිනිට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි. ඒ වගේම එළමෙන ශීත ඍතුවේදී එරට සංචාරකයන් ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වන විට ඔවුන් සැලසුම් කර තිබූ බව දෙම ගුවන් සේවා ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ. මේ කාරණේ අද සෑම පුවත්පතකම මේ විදිහට වාර්තා කර තිබුණා. ලංකාදීපත් ගැන වාර්තා කරනවා මේ විදිහට ගුවන් යානයේ ප්‍රශ්නය රුසියා ලංකා හොඳ හිත බිඳින වෑයමක් දැයි සැකයක් තියෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සිරස්තලයක් හැටියට අරගෙන එන්නේ. දෑසිලිය ලියනගේ ලියන වාර්තාව රුසියානු එරොෆ්ලෝට් ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කිරීමේ සිද්ධියත් සමග ශ්‍රී ලංකාව සහ රුසියාව අතර හොඳ හිත පළුදු කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ ආදී සැකයක් පවතින බව සංචාරක ශාස්ත්‍රීය ව්‍යාපාරිකයෝ සඳහන් කරති කියලා කියනවා. මේ හැම ශාස්ත්‍රයකම කණ්ඩායමකට බලපාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට දැන් පරිවර්තන වෙමින් තිබෙනවා. ඒ නිසාම තමයි ඊයේ දවසේ අපි දැක්කා අපිට ලැබෙන නිවේදනත් එක්ක රුසියානු විදේශ අමාත්‍යාංශයේ අපේ තානාපතිතුමිය කැඳවලා තිබුණා විදේශ අමාත්‍යාංශයට. ඒ අනුව ඇයට සඳහන් කර තිබුණා මේ ප්‍රශ්නේ ඉතාම ඉක්මනින් විසඳන්න කියලා ලංකා රාජ්‍යයට දැනුම් දෙන්න කියලා. ඒ අනුව ඇය මෙහෙට කතා කරලා තිබුණා. ඒ පිළිබඳව දැනුවත් කරලා තිබුණා. අපි දැක්කා ඊයේ දවස් වලට ආණ්ඩු පක්ෂයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යරයා සඳහනක් කරනවා ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳන්න කියලා. කවුද විසඳන්න ඕනේ? රජයේ පාර්ශ්වය මේකට මැදිහත් වෙන්න ඕනේ. විපක්ෂ නායකවරයා සඳහන් කර තිබුණා මේක විසඳ ගන්න බැරි. ඇයි මේ තරම් දුරදිග යන්නේ නැතුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගන්න නැතුව මේ ගැටලුව ලිහා ගන්න තිබුණා
ඕන ඇයි මෙහෙම උනේ කියන ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනවා. මේක කතා බහ කරන මාතෘකාවක් නජිත් අපිට දැඩි ලෙසම මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයට වගේම සංචාරක ශේෂ්ත්‍රයට බලපාන ප්‍රධාන ගැටලුවක් ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයත් එක්ක සංචාරකයන් ලංකාවට පැමිණීම බොහෝ දුරට අඩුවීමට තිබෙනවා. රුසියාවෙන් ලක්ෂ 4ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සංචාරකයන් එන්න හිටියා. මේ ණයට ගැටලුවක් වෙයිද මේ ආදී ප්‍රශ්නත් එක්ක අපි දැක්කා මේ ගුවන් යානයේ හිටපු මගීන් ඊයේ දවසේදී රැගෙන යන්න රුසියාවෙන් එක් ගුවන් යානයක් පැමිණෙනවා. ඒ අනුව මගීන් 250කට ආසන්න ප්‍රමාණයක් මුල් අවදී අරගෙන යනවා. දෙවැනි ගුවන් යානය අද දහවල් ලංකාවට එවනවා මගීන් රහිත ගුවන් යානා විදියට. මේක ලොකු ගැටලුවක් බවට විදේශ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගෙන තිබෙනවා. ඒ නිසා මේ ගැටලුව ඉතාම ඉක්මනින් විසඳාගත්තේ නැති වුණොත් අපිට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙයි. පැහැදිලිවම සමීර මේ සියලු කරුණු කාරණා අතරදී අර ආරම්භයේදී අපි කියපු කුමන්ත්‍රණ තියනවාද කියන දේ සැකයක්. කෙසේ වෙතත් මේ පිළිබඳව දැන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව තියෙනවා. අපි දන්නවා දැන් බොහෝ දෙනෙක් පහුගිය දවස්වල කිව්වා ඉන්දියාව රුසියාවෙන් ලාභෙට තෙල් අරගෙන ඉන්දියාව අපිට තෙල් සහනාධාර විදියට නැත්තම් මුදල් අය කරගෙන හරි දෙනවා. හැබැයි අපිට ඍජුවම රුසියාවෙන් තෙල් ගන්න හැකියාවක් නැද්ද? එහෙම ගන්න සාකච්ඡා මට්ටමේ තිබ්බා. ඉතින් දැන් මේ සාකච්ඡාවල ඉදිරි ප්‍රගතිය පිළිබඳව අවිනිශ්චිතයි. ඔය අතරදී රුසියාව කියන්නේ අපේ රටේ වැඩිපුරම තේ මිලදී ගන්න රටක්. අපේ තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක් වෙයි කියලා විශ්වාස කරනවා. ඔය අතරදී තවත් සාධක ගණනාවක් තියෙනවා. රුසියා ශ්‍රී ලංකා හොඳ හිතට දැන් මොකද වෙන්නේ? අතරදී සංචාරක වෙන්න හිටිය ලක්ෂ 4ක් මේ සංචාරකයන්ට මොකද වෙන්නේ? ඔවුන් සඳහන් කළ තියෙනවා ඔවුන් බදාදා සිකුරාදා සෙනසුරාදා මේ දවස්වල මෙහෙයුම් සිද්ධ කළා ගුවන් යානා. දැන් මේ මෙහෙයුම් නවත්වලා දානවායි කියලා සඳහනක් තියෙනවා. තාවකාලිකවත් හිටුණා කියලා සඳහන් කළා තිබ්බ. මේ සියල්ල අතරේ අපේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? ඩොලරයට මොකද වෙන්නේ? මේ දේවල් ගැටලුවක්. අපි ඊයේ දවසේ ඔබට ප්‍රවෘත්ති තුලිනුත් මේ ගැන මේ විදිහට කිව්වා. රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් A330 ගුවන් යානය පසුගිය දෙවනදා මොස්කව් සිට මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10:10ට පමණයි. ඒ මගින් 191 දිනකු යලි රුසියාවට රැගෙන යාමේ අරමුණින් එදින දහවල් 12ට පමණ එම ගුවන් යානය පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය ඊට අවසර ලබා දී තිබුණේ නැහැ. ඒ කොළඹ වාණිජ්‍ය මහාධිකරණය නිකුත් කළ වාරණ නියෝගයකට අනුවයි. අයර්ලන්ත කල්බඳු සමාගමක් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම නියෝගයෙන් නිකුත් කළ බවයි ප්‍රකාශ කෙරුණේ. එහෙත් රුසියාව කළ ඉල්ලීමකට අනුව රුසියානු ගුවන් යානා මෙරට රඳවා ගැනීමක් සිදු නොකරන බවට සිවිල් ගුවන් සේවා අධිකාරියද දැනුම් දී තිබෙන මොහොතකයි ගුවන් යානය මෙලෙස රඳවාගෙන තිබුණේ. වාණිජ්‍ය මහාධිකරණයේ මෙම නඩුව ඊයේ විභාගයට කෙරුණා. ගුවන් ගමන් පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙලෙස ගොඩබස්සන ලද ගුවන් යානා යලිත් පිටවීම සඳහා පහසුකම් සැලසීමට ගුවන් සේවා අධිකාරියට නීතියෙන් බලයක් පැනවී ඇති බැවින් මෙවන් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. එරෝෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මගින් 191 දිනකු හා කාර්ය මණ්ඩලයේ 32 දෙනෙකුට මෙරටින් පිටවීමට නොහැකි තත්ත්වයක් උදා වීම හේතුවෙන් අතිවිශාල පාඩුවක් තම සමාගමට දැරීමට සිදුව ඇති බවයි. අධිකරණය වාරණ නියෝගය නිකුත් කළ අවස්ථාවේ අධිකරණයේ පිසිකල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් ගුවන් ගමන අත්හිටුවන ලෙසට තර්ජනය කර ඇති බවද අධිකරණයේදී හෙළි වුණා. නඩු විභාගයේදී වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ප්‍රකාශ කළේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලකවරයා වෙත වාරණ නියෝගයක් නිකුත් නොකළ බවයි. එහිදී ගුවන් සමාගම ඉල්ලා සිටියේ ලබන 16 වනදා දක්වා වාණිජ්‍ය මහාධිකරණය එරෝෆ්ලොට් ගුවන් යානය මෙරටින් පිටවීම වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය අත්හිටවන ලෙසයි. ඒත් ඒ පිළිබඳ තීරණයක් ලබන 8 වනදා ප්‍රකාශ කිරීමට නියමිත බවයි අධිකරණය දැනුම් දුන්නේ. මේ අතර අද නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරන්නේ අදාළ ගුවන් යානය පියාසර කිරීම වළක්වාලමින් පසුගිය දෙවනදා කොළඹ වාණිජ්‍ය මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ බවයි. තවද අදාළ ආරවුල එරෝෆ්ලොට් රුසියානු ගුවන් සමාගම හා අයර්ලන්ත සීමා සහිත සෙලෙස්ටියල් එවියේෂන් ට්‍රේනින් අතර ඇති වූ වාණිජ්‍ය ගණදෙනුවක් වෙමින් එකී දෙපාර්ශ්වයේ අතර එය විසඳාගත යුතු බවත් ඒට රජය කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්. අප කළ විමසීමකදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම සඳහන් කළේ මෙරට අධිකරණය විසින් ලබා දෙන නියෝගයන් ක්‍රියාත්මක කිරීමට තම ආයතනය බැඳී සිටින බවයි. එවන් පසුබිමක් යටතේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනකී මහත්මිය ඊයේ දිනේ රුසියානු විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා. එහිදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
රුසියානු විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබුණේ මෙම ගැටලුව විසඳීමට වහා කටයුතු කරන ලෙස රුසියානු විදේශ අමාත්‍යංශයේ බලධාරීන් ශ්‍රී ලංකා තානාපතිවරියට දන්වා තිබෙනවා. දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රශීලී සබඳතා කෙරෙහි එම ගැටලුව අයිතකර බලපෑමක් ඇති නොවන ආකාරයෙන් කඩිනමින් විසඳන ලෙසයි රුසියා විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබෙන්නේ. රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නෙදකෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කඩිනමින් හා ප්‍රමාදයකින් තොරව රුසියානු කාර්යමණ්ඩල සමාජිකින් සමග එරෝෆ්ලොට් ගුවන් යානය රුසියාව බලා පියාසර කිරීමට අවසරය ලබා දෙන ලෙස මෙරට ගුවන් සේවා ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. මේ අතර එරෝෆ්ලොට් සමාගම නිවේදනය කරන්නේ රුසියා ගුවන් යානයේ සියලු මගීන්ට රුසියාව බලා පිටත් කරන බවයි. ඒ සඳහා ගුවන් මගීන් රහිත යානා පැමිණීමට නියමිත බවද වාර්තා වනවා. ඒ අනුව එක් යානයක් මෙරටට ළඟා වුණු අතර දහවල් 12:10ට පමණ මගින් පිරිසක් රැගෙන එය පිටත්ව ගියා. මේ වන විට අදාළ සමාගම ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ගමන් අත්හිටවා ඇති බවට හා ටිකට්පත් අලවියද තාවකාලිකව නවතා තිබෙන බවට වාර්තා වනවා. ඒ පිළිබඳ ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එම සමාගම මේ වන තෙක් නිල වශයෙන් එලෙස දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මෙම ගැටලුව වහා විසඳීමට පියවර ගත යුතු බවයි. ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට පෙර වහා ක්‍රියාමාර්ග ගත යුතු බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ. මේ තමයි තත්ත්වය. මේ තමයි දැන්ට සිද්ධ වෙලා තියෙන දේවල්. ඊයේ රාත්‍රියේ අපි ඔබට ප්‍රවෘත්ති තුලින් මේ විදිහට මේ ගැන කිව්වේ. දැන් මේ වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලාද අපි බලමු අද දවසෙත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. අතරෙදි දැන් 8 වෙනිදා වෙනකන් මේ කටයුතු ප්‍රමාද වෙනවා. හේතුව ඊළඟ නඩුවාරයේ 8 වෙනිදා තියෙන්නේ. දැන් අපිට මතකයි ඉස්සර නම් ඔය අපරාධකරු වංචනිකව අත්අඩංගුවට ගත්තාම මේ අය ගැන දිවා රාත්‍රියේ නඩු ඇහුවා. ඉතින් එහෙම හරි මේ දේවල් විසඳන්න හැකියාවක් නැද්ද? අපේ රට ජාත්‍යන්තරයට අපකීර්තියට ලක් වෙන මොහොතක් මේ එළඹිලා තියෙන හේතුව අපි දන්නවා. දැන් අධිකරණයකින් නඩු තීන්දුවක් දුන්නාම ඊට අවනත විය යුතුයි. හැබැයි එකඟතාවක් තියෙනවා මේ විදිහට බාධා කිරීම සිද්ධ කරන්න නැහැ කියන කාරණාව, රඳවා තබා ගන්න නැහැ කියන කාරණාව සඳහන් වෙලා තිබ්බා. ඒ සඳහා ගිවිසුමක් නැත්තම් අත්සන් තියලම සහතික වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් තිබියදීත් මේ ආකාරයෙන් සිදු කිරීමට හැකියාවක් තියෙනවද කියන කාරණේ ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් ඉතින් මේ ගැටලුව මීට වැඩිය උඩුදුවන්න දෙන්නේ නැතුව මෙහෙම හරි විසඳ ගන්න හැකියාවක් තියෙනවා නම් ඒක බොහොම වටිනවා. ඔය අතරදී අද දිවයින පුවත්පත කියන කතාවක් දැන් ආණ්ඩුවයි විපක්ෂයයි 21 අඩස්සියට පත් වෙලා කියලා අද ප්‍රධාන සිරස්තලයේ විදිහට දිවයින පුවත්පත වාර්තා කරන්නේ මේ කරුණ. ආණ්ඩුවත් විපක්ෂයත් 21 අඩස්සියේ නොබන් පලිහවඩන සමකින් රනිල් ධර්මසේන අකිත පෙරේරා මේ පුවත ලියන්නේ. යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පිළිබඳව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දැඩි මතභේදයක් ඇති වී තිබෙනවා. මේ යෝජනාවලිය පිළිබඳව පෙරේදා 3 වෙනිදා ඒ කියන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළ අතර හෙට දිනේදී සියලු සංශෝධන සහිතව එම යෝජනාවලිය යලි ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා තියෙනවා. දැන් මේ හින්දා විශේෂයෙන්ම අපි දැක්කා ආණ්ඩුව පාර්ශවයෙන් ඒ වගේම විපක්ෂයේ පාර්ශවයෙන් කිසියම් ආකාරයක මතභේදාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ලබා දෙන බව එහි මහලේකම්වරයා ප්‍රකාශ කළා තිබ්බා. එමෙන්ම පක්ෂ නවයකින් සැදුම්ලත් ස්වාධීන පක්ෂ එකමුතුවද 21 වෙනි සංශෝධනයට සහාය දීමට තීරණය කළා තියෙනවා. පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහත්තයා ඒ බව කියලා තියෙන්නේ. මේ අතර සංශෝධනයේ වඩාත් සාර්ථක කර ගැනීමට තමන් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කළ තියෙනවා. මේ අතර සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වෙනි සංශෝධන යෝජනා සම්මත කර ගැනීම වඩාත් සාර්ථක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහත්තයාත් කියලා තියෙනවා. මේ යෝජනා තවම ස්ථීරව දැක නැති නිසා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසුව ඒ පිළිබඳව තීරණයක් ගත හැකි බවද එතුමා සඳහන් කළ තියෙනවා. ඒ අතර පොදු ජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් 8 දෙනාගේ කණ්ඩායම 21 වෙනි සංශෝධනය සඳහා යෝජනා මාලාවක් බහර දෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහත්තයා කියලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ජනපති යටතේ පැවතිය යුතු බවත් පළාත් සභා ක්‍රමයේ විධායක ජනාධිපති දුරේ සමග බැඳී පවතින හින්දා ෆෙඩරල් ක්‍රමයක් ඇතිවීමට ඉඩකඩ ඇතිවීමක් නොවිය යුතු බවටත් මේ පිහිටුවන කොමිෂන් සභාවල නිලධාරීන් අත්තරෝමතිකව ක්‍රියා කරන්නේ නම් ඔවුන් පිළිබඳ තීරණයක් ගැනීමේ යාන්ත්‍රණයක් පැවතිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් කළ තියෙන. ඉතින් යෝජනා නම් හැම දිනෙකම ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනා එක තැනකට එක විදිහකට පෙළගස්සව ගන්න හැකියාවක් තියෙද? ඒ පිළිබඳව ප්‍රශ්නයක් ගැටලුවක්. හැබැයි 21 සම්මත කර ගැනීම වැදගත් කියලා තමයි බොහෝ දෙනෙක් තාමත් කියන්නේ. ඔව් නජිත් මේ පිළිබඳව දේශපාලන පක්ෂවල විවිධ මත තියෙනවා. හැලහැප්පීම් තියෙනවා. පක්ෂ අතරේ
අර්බුදයක් නිර්මාණය වීමේ ගැටලුවක් බවට දැන් පරිවර්තනය වෙලා තිබෙනවා. සමහර පක්ෂවල එක කණ්ඩායමක් මේ 21ට පක්ෂ වෙනකොට තව කණ්ඩායමක් විරුද්ධ වෙලා තිබෙනවා. දේශපාලන පක්ෂ අතරේ අර්බුදයක් එලෙස නිර්මාණය වෙලා තියෙනවා. මේ කතාව අද දවසේදී ජාතික පුවත්පත් වලට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මේ දිත්ව පුරවැසි කතාව තමයි බොහෝ දෙනෙක් කතා කරේ. මේ 21ත් අරගෙන ඇවිල්ලා දිත්ව පුරවැසි භාවයේ තියෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න පුළුවන් කියලා මේක සම්මත කරගත්ත දවසට ඒ පිළිබඳව අද වාර්තා කර තිබෙනවා මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයක් විදිහට දිත්ව පුරවැසි මන්ත්‍රී කණ්ඩායමකින් 21ට බාල්දියක් ඔවුන් කැමති නැහැ කොහොමත්ම නඩිත් මේ කාරණේට ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් යන්න සිද්ධ වෙනවා මේ සම්මත කරගත්තොත් Taman අත උස්සලා Tamanට පාර්ලිමේන්තුවෙන් ගෙදර යන්න වැඩක් හදාගනීද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි හිතාගෙන හිටියේ එක්කෙනෙක් අරබයා මේ කාරණේ එනවා කියලා. නමුත් 15 දෙනෙක් විතර ඉන්නවා කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. දිත්ව පුරවැසි භාවයේ හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරින් 15ක පමණ කණ්ඩායමක් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිත කිරීම සඳහා සෙසු මන්ත්‍රීවරුන්ද පොළඹවන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි කියලා කියනවා. යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වුවහොත් තමන් දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවධානමක් පැවතීම ඊට හේතුවයි. ප්‍රධාන දේශපාලන පක්ෂවල මෙන්ම සුළු පක්ෂවල මහජන නියෝජිතයන් පිරිසක්ද මෙම කණ්ඩායමට අයත් වන බව වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණ නිරීක්ෂකයන් පවසන ආකාරයට දිත්ව පුරවැසි භාවය නිශ්චිතව සොයා ගැනීමට ශක්තිමත් ක්‍රමවේදයක් නොවීම ඇතැම් මහජන නියෝජිතයන්ට අනාවරණය නොවී සිටීමට මඟ පාදා ඇත කියලා කියනවා. ඒ කියන්නේ හොයාගත්තේ නැති කණ්ඩායමකුත් ඉන්නවා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට පේන විදිහට නැරිත් අපිට උඩින් බැලුවාම කීප දෙනෙක්ගේ නම් විතරයි කතා බහ කරන්න පුළුවන්කම ලැබුණේ. දිත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා ලොකු කතා බහක් රට තුල ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් මේ සියලු කතා බහ අස්සේ නැදි තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සු අහනවා 21ද ප්‍රශ්නය ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයාම කියනවා සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට දැවැන්ත ආහාර අර්බුදයක් වේල් 3ම කන්න වෙන්නේ නැහැ වේල් 2යි කන්න වෙන්නේ කියලා කියනකොට 21ක් අරගෙන ඇවිල්ලා රට හමුවේ තියලා පාර්ලිමේන්තුවේ කාලය පාර්ලිමේන්තු වෙලාව මේකට නාස්ති කරන එකද එහෙම නැත්නම් මේ ආහාර අර්බුදයෙන් මිනිස්සුන්ගේ කුසගින්නට යමක් කරනවාද මේ පෝලිම් වල ඉන්න මිනිස්සු ටික නැති කරනවාද එහෙම නැත්නම් පෝලිම් වල ඉන්න ප්‍රශ්න වලට විසඳුම් හොයනවාද මේ ප්‍රශ්න තියෙන වෙලාවේ තමයි 21ක් අරගෙන ඇවිල්ලා දේශපාලන පක්ෂ මේකත් එක්ක හැපි ඉන්නේ. ඔව් සමීර සඳහන් කරපු කාරණා මේ රටේ තියෙන දැවැන්තම ප්‍රශ්නේ 21ද නැත්නම් මේ දිත්ව පුරවැසි භාවය අහෝසි කිරීමද කියන කාරණා පිළිබඳව නැවත නැවතත් හිතන්න වෙනවා. මිනිස්සුන්ට සමහර වෙලාවට කන්න නැතුව මිනිස්සු දැඩි පීඩනයකින් ඉන්නේ. ඊයේ දවසේ සමීර දැන් මාකට් එකේ ගියාම පරිප්පු කිලෝ එකක් රුපියල් 600ක් වෙලා. ඉතින් සබන් කෑල්ලක මිලත් රුපියල් 120ක් වෙලා මේවයි රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. පෙට්‍රල් ඩීසල් මේ දේවල් හිඟයි. ඩීසල් පෝලිං ඊයේ දවසෙත් තිබ්බා. පෙට්‍රල් පෝලිම ටිකක් අඩුනාට පෙට්‍රල් හිඟයක් පිළිබඳවත් දැන් මතු වෙනවා. කෙසේ වෙතත් දැන් මිල පාලනය කරන්න කාගේවත් උනන්දුවක් නැහැ. පාරිභෝගික අධිකාරිය දැන් ඊයේ දවසේ ජාතික පුවත්පත්වල වාර්තා කළ තිබ්බා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් වටලන්න කියලා ජනාධිපතිතුමන් උපදෙස් දීලා තියෙන පාරිභෝගික අධිකාරියට. හැබැයි ඒ වැටලීම් සිද්ධ කරනවද? මේවා තමයි රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. රටේ මිනිස්සුන්ට 21 ගිනාවත් එකයි නැතත් එකයි දිත්ව පුරවැසි භාවය අහෝසි කළත් එකයි නැතත් එකයි. ජනතාවට සුව පහසුවෙන් ඉන්න රටක් තිබ්බොත් ඒ හොඳටම ඇති. හැබැයි මේ දේවල් වෙන්න ඕනේ කියලා දේශපාලන ලෝකේ කතා වෙනවා. එහෙම වුණොත් තමයි වෙනසක් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඉතින් එහෙම වෙනසක් ඉක්මනටම කරනවා නම් හොඳයි. අගමැතිතුමා ජනාධිපතිතුමා පවා සඳහන් කරන්නේ දැන් රටේ ජනතාවට මොන තරම් ප්‍රශ්න තියෙනවද? මේ ප්‍රශ්න විසඳන්න ඕනේ වැදගත් නායකයෝ පාලකයෝ විදිහට. ඔය අතරේදී රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම දැන් 21 ගෙනාවට පස්සේ සිද්ධ වෙනවා කියලා සමීර ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන පිටුවේ වාර්තා කරනවා. ඒ පිළිබඳව දැන් රාජ්‍ය ඇමතිකම් කලින් දුන්නොත් සමහර වෙලාවට එයාගේ මන අපි ගන්න බැරි වෙන තත්ත්වයක් තියෙයිද කොහොමද කියන්න අපි දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරුන් පත් කරන්නේ 21 ඉදිරිපත් කළා සම්මත වුණාට පස්සේ කියලා අද ලංකාදීපේ කියන කතාව. ඔව් ඒ කතාව එලෙසින්ම වාර්තා කර තිබුණ අද දවසේදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල අතරට එනවා. ඒ වගේම දැන් මේ කාරණාත් එක්කම 21 සම්මත කරගත්තාට පස්සේ තමයි රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරනවා කියලා ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. ඒකත් එක්කම දැන් අග්‍රාමාත්‍යවරයා කියන කතාවකුත් තියෙනවා නඩිත් 21ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා කතාවක් එනවා. අග්‍රාමාත්‍යවරයා කියයි මව්බිම වාර්තා කරන්නේ මේ ප්‍රවෘත්තිය අද මුල් පිටුවේ සිරස්තල හැටියට. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ඇති වී තිබෙනවා යයි කොළඹ පැවති සමුළුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. රට ඇත්තේ අර්බුදයේ ආරම්භයේ බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ පෙට්‍රල් සඳහා පෝලිම් නැතත් අගමැතිකම
පමණක් නොව ගිනි නිවන බටහාගේ කාර්යයක් කළ යුතු ඇති බව ඔබට නොතේරෙනවා ඇතැයි දැයි සඳහන් කරනවා. ඊළඟ මහකන්නයට පොහොර ලැබුණොත් ලබන වසරේ පෙබරවාරි මාසයේ වන විට අපි ස්වයංපෝෂිත වන බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා මිනිසුන් තුන් වේල නොකන දිනකට වේල් දෙකක් පමණක් ගන්නා කාලයක් උදාවන බවද සඳහන් කර තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රශ්නය මිනිස්සුන්ට තියෙන මේ කන්න නැති ප්‍රශ්නයට උත්තර හොයන්න කියලා තමයි මිනිස්සු ඉල්ලන්නේ ආණ්ඩුවෙන් වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් තමන්ගේ බලපුලුවන්කාරකම එහෙම නැත්නම් තමන්ගේ බලය තර කර ගැනීම සඳහා යන්නේ නැතුව මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා මිනිස්සු කතා කරනවා ඔබට. ඒ නිසා දේශපාලන පක්ෂවලට දේශපාලනය කරන්නත් මේ රටේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. මිනිස්සු ප්‍රශ්න රැසක් අර්බුද රැසක් එක්ක ජීවත් වෙන වෙලාවේ අර අපි මුලින් කිව්වා වගේම නජිත් අර්බුදයක් තවත් 21 වගේ කාරණයක් අරගෙන ගිහිල්ලා පොලිමේ ඉන්න මිනිහෙකුට කියන්න පුළුවන්ද 21ද ප්‍රශ්නේ කියලා අහන්න පුළුවන්ද? මේ මිනිස්සුන්ගේ මොනවද ලැබෙන උත්තර ඊට පස්සේ මේ ප්‍රශ්නය දුර දිග ගිහිලා තියෙනවා. ගොඩක් අපි අර මුලින් කිව්වා වගේම අර්බුදයත් එක්කම දිනෙන් දින භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ භාණ්ඩ මිල ගණන් පාලනය කරන්න කිසිම ආකාරයකට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා තවත් භාණ්ඩ මිල ඉහළයි කියලා තමයි කියන්නේ. දැන් අපි දැක්ක නජිත් වැට් එකත් එකතු වුණාට පස්සේ භාණ්ඩ මිල දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු දරා ගන්න බැරි පීඩනයක ඉන්න වෙලාවක 21 කතා කරනවද නැද්ද කියලා ඔබ තීරණය කළ යුතුමයි. ඒ අතර 21 දැන් ගෙනාවට මහජන අපේක්ෂා ඉටු වෙන්නේ නැහැ කියලා නීතිඥ නිමල් පුංචිහ මහත්තයා කියනවා. අපි ඒක නත් කියන්නම් ඔබට. එතුමා කියන්නේ මෙහෙම මේ විදිහට මේ නීතිඥ නිමල් පුංචිහ මහත්මයා කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථාවේ ගෙනීමෙන් මහජන අපේක්ෂාවන් ඉටු වෙන්නේ නැහැ කියලා ඒ මහත්මයා කියනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා නීතිඥ නිමල් පුංචිහ මහත්මයා මේ කියන්නේ මේ අවස්ථාවේ ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තු නියෝජනයක් පවතින නිසා 21 වෙනි සංශෝධනයේ වෙනුවට හැකි අවස්ථාවක අලුත් මහමැතිවරණයක් පවත්වා මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පූර්ණ සංශෝධනයක් සිදු කිරීම වඩාත් සුදුසු බව එතුමා කියලා තියෙනවා. මේ අවස්ථාවේ රුපියල් කෝටි 1000කට වැඩි වියදමක් දරා මැතිවරණ පැවැත්වීමේ හැකියාවක්ද නැතයි කී මේ මහතා පාර්ලිමේන්තුවේ වියදම් පාලනය තරුණ කාන්තා නියෝජනයේ වැඩි කර ගැනීම පූර්ව ඡන්ද දවසක් නියම කිරීම ඒ කියන්නේ ඡන්දේ ප්‍රකාශ කිරීමට නොහැකි අයට සාමාන්‍ය අයටත් වෙනත් දිනයක් ප්‍රකාශයට පත් කිරීම වැනි යෝජනා සම්මත කර ගැනීමට හැකි නම් වඩාත් යෝග්‍ය වන බවද ප්‍රකාශ කළ තියෙනවා. මේ අවස්ථාවේ මැතිවරණ කොමිසම ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින්නේ නව මහමැතිවරණයකින් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පූර්ණ වෙනස් කිරීමක් සිදු කිරීම සඳහා සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමේයිද පුංචි හේවා මහත්තයා වැඩිදුරටත් කියලා තියෙනවා. ඉතින් එතුමාට තේරෙන දේ රටේ අනික් අයට තේරෙන්නේ නැත්තේ. එතුමා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදියට ඒ කටයුතු කාරණාව කියන්නේ මැතිවරණයක් තියන්න සෑහෙන වේදමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් මැතිවරණයක් දැම්ම තියන්න වෙන්නේ. එතුමා කියන්නේ මේ දැන් රට යථා තත්ත්වයට පත් කළ අලුතෙන් මැතිවරණයක් තියන ඒ මැතිවරණයකින් පස්සේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට ගමන් කරන්න කියලා. එහෙම වුණොත් තමයි වඩාත් සාධනීය විදිහට මේ හැම දෙයක්ම විසඳෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ රටේ ජනතාවට ඔය 21වත් අනෙක් කාරණාවක් නෙමේ කොමිෂන් සභා ගේන එකවත් නැත්නම් විත්ව පුරස්භාවය අහෝසි කිරීමවත් නෙමේ රටේ ජනතාවගේ මේ භූමියේ තියෙන ප්‍රශ්න. ඔව් නජිත් තව එක කාරණයක් තියෙනවා විපක්ෂ නායකවරයාත් මේ ගැන මොකක්ද කියන්නේ කියලා අද ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවක වාර්තා කර තිබෙනවා. දැන් 21ක් විජේදාස රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට අරගෙන එනවා පක්ෂ නායකයන්ට ලබා දෙනවා අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයාට මේ හැම තැනටම මේක ලබා දීලා තියෙන වෙලාවේ දැන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය තමයි සමගි ජන බලවේගයේ විපක්ෂ නායකතුමා කියන්නේ වෙන කතාවක් 21ට එරෙහි කුමන්ත්‍රණ වලට විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රහාරයක් කියලා තමයි තියෙන්නේ සමගි ජන බලවේගය ගෙන අංග සම්පූර්ණ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයේ කටයුතු කරමින් සිටින අතර රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවට වාර්තා හැම අතින්ම පළවෙමින් තියෙනවා. තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සහිත මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ නිසා මේක ඒගොල්ලොන්ගේ එහෙම නැත්නම් මේ සමගි ජන බලවේගයේ ගේන 21ට පක්ෂ වෙන්න කියලා තමයි ඒ පැත්තෙන් ගිහලා දැන් මේ 21ත් ප්‍රශ්නයක් කරගෙන පක්ෂ අතරේ 21ක් අරගෙන එන්න සූදානම් වෙලා තියෙනවා නජිත්. අපි කියන්න සූදානම් මේ හැමතිවරු අගමැති පඩි නැතුව වැඩලු. ඒ ගැන බලමු විරාමයක් අරගෙන. අද ඉරිදා දවසේ අපි පත්තර බලමින් ඉන්නේ මතක් කරන්න ඕනේ අද ජූනි මාසේ 5 වෙනිදා ITN මාධ්‍ය ජාලය වසර 43ක්
ආරම්භ වෙලා අද 43 වෙනි සංවත්සරේ ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඔබේ පවුලේ නාලිකාව ඔබේ ආදරේ දිනාගත් නාලිකාව වසර 43ක් පුරාවට අපි ඔබ වෙනුවෙන් කැපවුණු නාලිකාවක් ඉතින් අද දවසේ වැඩසටහන් ගණනාවක් පෙළගස්වලා තියෙනවා. ඒ අතරේ අපි බලමු සතිය ගරුණු පුවත්පතේ අද දවසේ තවත් වාර්තාවකට යන් මේ අගමැති ඇමතිවරු පඩි නැතිව වසරක් වැඩ කියලා අද සතිය ගරුණු පුවත්පත කියන උදේචි වේකනායක ලියන්නේ අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරු මණ්ඩලයේ සිය වැටුප් සහ නිකුත් දීමනා වසරක කාලයක් ලබා ගැනීමෙන් වැළකී සිටීමට තීරණය කළා තියෙනවා. ඊට අදාළ ඇමති මණ්ඩල පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තමන් මෙම ස්ථාවරත්වයේ සිටින බැවින් අනිකුත් කැබිනට් ඇමතිවරුන්ද වසර කාලයක් කැබිනට් ඇමතිවරයෙකුට හිමි මේ දීමනා නැත්නම් වැටුප් ලබා ගන්න එපා කියලා එතුමා ඉල්ලීමක් කළා තිබ්බා. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන්ම වැටුප් සහ දීමනාව ලබා ගැනීමෙන් වැළකී සිටීමට සුදුසු බව ඇමති මණ්ඩල පත්‍රිකාවෙන් ඉල්ලලා තියෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මේ පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළා තියෙනවා කියලා අද සතියග අරුණ පුවත්පත ওই විදියට කියනවා. ඔව් නඩිත් ඒ කාරණාත් එක්කම දැන් මැති ඇමතිවරු පඩි ගන්නේ නැතුව වැඩ කරනවා කියලා කියනකොට අපිට දැන් තව කාරණයක් එනවා. තාමත් රටේ කැබිනට් මණ්ඩලයටත් තව කීප දෙනෙක් පත් කරන්න ඉඩකඩ තියෙන තැනක රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමක් සිද්ධ වුණේ නැහැ. රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නේ 21 සම්මත වුණාට පස්සේ කියලා අද ලංකාදීප පුවත්පතේ සිරස්තලයක් අරගෙන ඇවිල්ලා තිබෙනවා. රාජ්‍ය ඇමතීන් පත් කිරීම 21 සම්මත කරගත් පසු රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටීම මෙන්ම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ප්‍රමුඛත්වය දීම ආදී කරුණු හේතු කොටගෙන මෙම දිවුරුම් දීම කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් සඳහන් කරනවා. කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී පත් කරනු ලැබුව අතර ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයාද ඇතුළුව කැබිනට් මණ්ඩලය මේ වන විට 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැබිනට් මණ්ඩලය 23 දෙනෙකුට හෝ 25කට සීමා වුණු ඇතැයි දැනගන්නට ඇති අතර එහා සමානව රාජ්‍ය අමාත්‍ය පිරිසක්ද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසෙනවා කියලා තමයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ. දැන් මේ කාරණේදී අපි දැක්ක දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙන්නෙක් මහින්ද අමරවීර මහතා සහ නිමල් සිරිපාල සිල්වා මහතා රාජ්‍ය අමාත්‍ය ධුර බාර ගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගයෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා අමාත්‍ය ධුර බාරගත්තා. මේකත් එක්ක රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. මේ කණ්ඩායමට එරෙහිව විනය පරීක්ෂණ කරනවාද එහෙම නැත්නම් මොකද්ද මොවුන් පිළිබඳව ගන්නේ මොවුන් අපේ මතයට එරෙහිව ගිහිල්ලා ආණ්ඩුවේ තනතුරු වරප්‍රසාද අරගෙන ඉන්නේ කියලා තමයි චෝදනාව තිබුණේ. ඒකම දැන් මේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම පිළිබඳ ගැටලුව නඩිත් දැන් මේ කාරණේ 21ට පක්ෂ වුණුතින් රාජ්‍ය අමාත්‍ය ධූරයක් හම්බ වෙයිද? එහෙම නැත්නම් 21ට පක්ෂ නැති වුණොත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් හම්බ වෙයිද? දෙගිඩියාවක් තියෙනවා දැන් මේක ටෙස්ට් එකක් වගේ මම දැන් මේක ඒ නිසා ඇමතිකමක් හම්බ වෙයි. ඔව් ඒ නිසා රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දෙන එක කල් ගියාද කියලා ප්‍රශ්නාර්ථකුත් තියෙනවා. දැන් ඒ නිසා කොහොම වුණත් රටට හොඳක් වෙන දෙයකට අත උස්සන්න කියලා තමයි මහ ජනතාව ඉල්ලා සිටින්නේ. ඒ නිසා රටට යමක් කරන්න පුළුවන් රටට වැඩක් කරන්න පුළුවන් පිරිසක් ඒ තැනට ගිහිල්ලා ඒ රාජ්‍ය අමාත්‍ය ධූර බාර අරගෙන රටට හොඳ දෙයක් කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. රටට වැඩක් වෙන ප්‍රවෘත්තියක් අපි ඔබට කිව්වා මේ අගමැතිතුමා යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා වැටුප් නැතිව වැඩ කරන්න කියලා කැබිනට් ඇමතිවරු. ඒ අතරදී කැබිනට් ඇමතිවරු වැටුප් ගත්තේ නැති වුණාට අමාත්‍යාංශ ලේකම්ලා වැටුප් ගන්නවලු. අද දිවයින පුවත්පත කියනවා අමාත්‍යාංශ ලේකම්ට ලක්ෂ 14ක වැටුපක්. මෙයාගේ ඇමති ජනතාවට කැපවීම කරන්න කියන අය කියලත් අද මේ විදිහට දිවයින පුවත්පතට අකිත පෙරේරා ලියනවා. අමාත්‍යාංශ ලේකම්ට ලක්ෂ 14ක වැටුපක් මෙයාගේ ඇමති ජනතාවට කැපවීම කරන්න කියන අයෙක් ප්‍රබල දේශපාලනඥයෙකු විසින් අමාත්‍ය ධුරයේ හොබවන රටේ ප්‍රධාන අමාත්‍යාංශික ලේකම්වරයෙකුගේ මාසික වැටුප ලක්ෂ 14ක් බවට අනාවරණය වෙලා තියෙනවා. ඊට අමතරව ඔහුට අතිකාල දීමනා පවා හිමි වන අතර ඒ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුපද ලක්ෂ 4ක් බවට වාර්තා වෙනවලු. මේවා දකින්නකොට අපිට හිතෙනවා මේ තියෙන රස්සා අතහැරලා සමීර ඇමති කෙනෙක්ගේ පෞද්ගලික ලේකම් කෙනෙක් විදිහට හරි ගියා නම් කොච්චර වටිනවද කියලා ලක්ෂ 4ක්ලු වැටුප. අදාළ ලේකම්වරයා මීට පෙර සමයන අමාත්‍යංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුප ලක්ෂ 4ක් කියලා තියෙනවා. අදාළ ලේකම්වරයා මීට පෙර මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනයක සේවයේ නියුත වූ අයෙකු වන අතර ඔහුට හිමි වත්මන් වැටුප හිමි වනුයේ එම ආයතනයේ වැටුප් පරිමාණයටයි
කෙසේ වෙතත් මෙම ලේකම්වරයාගේ ප්‍රබල ඇමතිවරයාටද හිමි වනුයේ රුපියල් ලක්ෂයකටත් වඩා අඩු වැටුපක් බවට වාර්තා වෙනවා. රට මේ වන විට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක් වී ඇති මොහොතක රාජ්‍ය නිලධාරියෙකු මෙලෙස මිලියන ගණනින් වැටුප් ලබා ගැනීම පිළිබඳව මේ වන විට රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ලේකම්වරයාගේ ප්‍රබල ඇමතිවරයා විටින් විට විශේෂ ප්‍රකාශ කරමින් රාජ්‍ය වියදම් මෙන්ම සියලු ජනතාව පවතින තත්ත්වය හමුවේ සිය වියදම් අවම කර ගැනීමට කැපකිරීම කරන්නට සූදානම් වන ලෙසටද ඉල්ලා සිටින අයෙකු වීමද විශේෂත්වයක් කියලා අද දෙබින පුවත්පත කියන. ඔන්න ඉතින් හොයනවා නම් හොයන්න පුළුවන් මේ ලේකම්වරයා කවුද කියලා. ඇමතිතුමා කියනවා රටේ ජනතාවට කැපකිරීම කරන්න සූදානම් වෙන අපි දැන් ලොකු අර්බුදයකින් ඉන්නේ ආර්ථික අර්බුදයක් කියලා. හැබැයි එතුමට ළඟ ඉන්න අමාත්‍යංශ ලේකම්වරයාව පේන්නේ ලක්ෂ 14ක වැටුපක් ලබනවා. ඒ අමාත්‍යංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම් ලක්ෂ 4ක වැටුපක් ලබනවා. අර ඇමතිතුමාගෙන් අඩු වෙච්ච ප්‍රමාණය ලේකම්වරයටයි පෞද්ගලික ලේකම්වරයටයි ගෙවනවද දන්නෙත් නැහැ. සමීර. ඔව් ඉතින් අමාත්‍යවරයාට ලක්ෂයක වැටුපක් ලැබෙනවා. තව මොන හරි දීමනාත් ඇති. හැබැයි දැන් අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලක්ෂ 14ක වැටුපක් ලබනවා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම්ටත් ලක්ෂ 4ක් ලැබෙනවා. ලක්ෂ 18ක් එතනම. ඇමතිතුමාටත් වඩා වැඩි. ඇමතිතුමාට වැඩි ලොකු ගාණක් ගන්නවා ඒ කට්ටිය එකතු වෙලා. කොහොම හරි ඇමතිතුමා එකට සද්ද නැහැ කියලා තමයි මේ පුවත්පතේ කියන විදිහට තියෙන්නේ. කොහොමද අපි ඊළඟ ප්‍රවෘත්ති දෙසටත් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අද දවසේදී. තවත් සිළුමිණ පුවත්පතත් නදිත් කාරණයක් වාර්තා කර තිබුණා. ඊට ඉහළින් අරුණ පුවත්පත ආහාර ඉංගිය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණා. අද දවසේ අරුණ පුවත්පත කියන කතාවට අපි යන්. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තමයි මේ දැන් මේ සියලු ප්‍රශ්න හමුවේ පටි තද කරගන්න කියනවා, පරිස්සමෙන් ඉන්න කියනවා. ආහාර අර්බුදයක් පිළිබඳ ඉස්සරහට හෝඩුවාවක් ලැබෙනවා. ඒ අතරේ අර වගේ සිද්ධීන් දැක්කාම රටේ ජනතාවට ඉතින් අර ඇඟේ මාළු නටනවා කියන දේ මේ යමුතුවෙන් කියන්න ඕනේ. අද සතිය අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ආහාර හිඟිය ළඟම ඒ පරිපාලන ආරක්ෂක ගොවි එකතුවෙන් බෙදන්න ක්‍රමයක් ඕනේ. පරිපාලන සේවා සංගමය කිව්වා කියලා නයන තරංග ගමගේලියන් මේ පරිපාලන සේවා සංගමේ මහතුරුන්ටත් අර කතාව පෙනෙයි කියලා අපි හිතනවා. ලේකම්තුමාගේ මේ වැටුප ගැන ටිකක් අවධානය යොමු කළොත් හොඳයි. පරිපාලන සේවා සංගමයත් ඉදිරියේදී උද්ගත විය හැකි ආහාර හිඟයක් හමුවේ රටේ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය මෙන්ම විදේශයන්ගෙන් ලැබෙන ආධාර නිසි පරිදි රට පුරා බෙදා හැරීම සඳහා පරිපාලන ආරක්ෂක ගොවි සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කළා කියලා අද සතිය අරුණ පුවත්පත කියනවා. වැඩිදුරටත් මේ වාර්තාව මේ විදිහට කියවෙනවා. එම සංගමේ ලේකම් හේබී ප්‍රදීප් ලක්ෂාන්ත අරුණ පුවත්පතට අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ ආධාර හෝ ආහාර කඩිනමින් බෙදා හැරීමට පවතින ක්‍රමවේද ප්‍රමාණවත් නොවන බැවින් රාජ්‍ය යාන්ත්‍රණයේ සතු සම්පත් භාවිත කරමින් එවැනි නව ක්‍රමවේදයක් සකස් කිරීම ඔස්සේ ආහාර හිඟයකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. අපිට ඒකාබද්ධ දත්ත පද්ධතියක් නැහැ. දැන්ටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙන විධාතා මධ්‍යස්ථානවල දත්ත සහ තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඒ වගේම සමෘද්ධි හා ග්‍රාම නිලධාරී මට්ටමින් ආධාර අවශ්‍ය පිරිස හඳුනගන්න හැකියාව තියෙනවා. මෙහිදී ප්‍රධාන ගැටලුව වෙන්නේ බෙදා හැරීම. ඒ සඳහා භාවිත කරන්න පුළුවන් ප්‍රධාන බලවේගය තමයි ආරක්ෂක අංශ හමුදාව. ඔවුන් සතුව කෘෂි අංශයක් ඇග්‍රිකෝප් එකක් තියෙනවා. ඒ සතු බෙදා හැරීමේ විචාලය අනිවාර්යෙන්ම මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී භාවිතයට ගන්න පුළුවන්, ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා ඔවුන් ඒ විදිහට කියලා තියෙනවා. ඉතින් ඉස්සරහට එන අර්බුදයට දැන්ම ඉඳන් විසඳුම් හොයන්න ඕනේ. ඒක බොහොම වටිනවා. අද සතිය ගරුණු පුවත්පතේ විදිහට කියන්නේ මේ පිළිබඳව. මව්බිම් පුවත්පතත් තව තොරතුරු වාර්තා කරනවා. යතර මේ කෑම ප්‍රශ්න හින්දා සමීර මේ වෙච්ච ප්‍රශ්නිකුත් තියෙනවා. අපි ඒක මව්බිම් පුවත්පතේ පුවත බලන කතා කරමු. ඔව් මව්බිම වාර්තා කරන්නේ නජිත් දැන් අපි දැක්කා මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා රක්ෂිතවල තියෙන කොස් කඩන්න අවසර ලබා දුන්නා කියලා කැලේ ගිහිල්ලා කොස් පමණක් කඩාගෙන එන්න අනිත් ඒවාට අත තියන්න එපා කියලා තමයි කිව්වේ. දැන් ඒ වගේම ගෙදර තියෙන හැම තැනම මඤ්ඤොක්ක දණ්ඩක් හරි හිටව ගන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. ඉතින් මේවා හිතන්න ගොඩක් කාලයකට කලින් තිබුණා. නමුත් දැන් හරි හිතන එක ලොකු දෙයක්. හැබැයි අපි දැක්කා ගොවීන් පොහොර ටික ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. හැමෝම දැක්කේ රටේ මිනිස්සු පවා දැක්කේ දේශපාලඥයෝ දැක්කේ මේක ගොවීන්ගේ ප්‍රශ්නයක් විතරයි කියලා. දැන් තමයි තේරලා තියෙන්නේ ගොවීන් අරගල කළේ මොකටද කියලා. රටේම මිනිස්සුන්ට බත් ටිකක් දෙන්න තමයි ඔවුන් අරගල කරලා තියෙන්නේ. ඔවුන්ගේ ආහාරයට සඳහා පමණක් නොවේ. අපි සියලු දෙනාටම මේ ආහාර ටික එවන්න තමයි ඔවුන් උද්ඝෝෂණය කරලා තියෙන්නේ. ඊයස්සේ තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කියන්නේ කැලේ කොස් කාලා මඤ්ඤොක්ක හිටවලා අර්බුදය විසඳ ගන්න බෑ. ආහාර අර්බුදයට විසඳුම ඒක නෙමෙයි කියලා තමයි ජාතික ජනබලවේගයේ නායකතුමා සඳහන් කරන්නේ. යලකන්නේට නිසි මොහොතේ රසායනික පොහොර නොදී කයිවාරු ගහන ගෝඨා රනිල් දෙපළ ඉදිරියේ මතුවන ආහාර අර්බුදයට දෙන විසඳුම කුමක්දයි වහා ප්‍රකාශයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කරනවලු. විශේෂයෙන්ම ඉදිරි ආහාර අර්බුදයක් මතුවේදැයි දැඩි බියකින් හා සංවේදීතාවකින් මහජනතාව පසුවන බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සඳහන් කර තිබෙනවා. මේ කාරණේ මව්බිම් පුවත්පත කළ විමසීමකදී තමයි ජාතික ජන බලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ කැලේ කොස් කාලා මඤ්ඤොක්ක හිටවලා අර්බුදය විසඳ ගන්න බෑ. මීට වඩා පිළියමක් තියෙන්න ඕනේ කියලා තමයි ඒ පැත්තෙන් එන වාර්තාව සඳහන් කර තිබෙන්නේ. ඒ අතරේ සතිය ගරුණ කියන කතාවක් දැන් අපිට විතරක් නෙවෙයි කෑම ප්‍රශ්නේ බලපාලා තියෙන්නේ. දෙහිවල සත්තුවක් ඉන්න සත්තුන්ටත් කෑම ප්‍රශ්නේ බලපාලා තියෙනවා. අද අරුණ කියන කතාවක් කෑම ප්‍රශ්න නිසා දෙහිවල සත්තු කැලේට කියලා එරන්දි කෞශල්‍යයා මේ පූත ලියන්නේ. ඉදිරියේදී දෙහිවල සත්වෝද්‍යානයේ ආහාර අර්බුදයක් ඇති වූහොත් වැඩි ගහනයක් සහිත සතුන් දරුණු සතුන් නොගැවසෙන අබේ භූමි ප්‍රදේශයන්ට මුදා හැරීමට තීරණය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහත්තයා කියලා තියෙනවා. ඉතින් එතුමා කියපු කතාව නම් හොඳයි. හැබැයි මෙතන ඉන්න සමහර සත්තු ඉතින් සමහර රටවලින් ගෙනාපු සත්තු ඒ සත්තු නිදහස් අබේ භූමි වලට මුදා හරින්න ඉඩකඩක් තියෙයිද? උන් ගිහින් කෑම හොයාගෙන කයිද? ඒ පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමුණත් ඉතින් සත්තුන්ටත් කෑම ප්‍රශ්නේ බලපාලා තියෙනවා. ඔය අතරේ දැන් චෝදනාවක් තියෙනවා මේ උපරිම සිල්ලර මිලත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. අපි දැන් බිස්කට් පැකට් එකක් ගත්තොත් සමීර ගිය සතියේ 80ට ගත්තා. දැන් ඔන්න මේ සතියේ රුපියල් 100 වෙලා ලබන සතියේ 120 වෙලා. සාමාන්‍යයෙන් රුපියල් 200 ගානට විතර තිබ්බ බිස්කට් දැන් රුපියල් 500 ගානටත් ගිහිල්ලා. ඉතින් කොහොමද මේ දේවල් මිනිස්සු දරාගන්නේ? මේ සතියෙන් සතිය මිල වැඩි වෙනවා. එක මිලක් නැහැ, ස්ථාවරව නැහැ. කාගෙන් හරි ආර්ථික විශේෂඥයෙක්ගෙන් ඇහුවොත් එහෙම කියයි මේ තමයි උද්දමනයේ හැටි. උද්දමනයක් තියෙනකොට මෙහෙම වෙනවා කියලා. හැබැයි ඉතින් මේ මිල නියාමනය කරන්න මේ මිල පිළිබඳව මේ අවධානය යොමු කරන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහත්වරු නැද්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. සතිය ගරුණ පුවත්පත කියන උපරිම සිල්ලර මිලක් නැහැ. සහල් පිටි සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර කළු කඩ මිලට මේ හිතු ගණන් මේ කඩකාරයෝ දානවා. උදේජී වේකනායක ලියන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගියද උපරිම සිල්ලර මිලක් පනවා නොතිබීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අන්න ඔවුන්ට වැටලීම් කරන්න බැහැ කියලා කියනවා. අධිකාරියට වැටලීම් කළ නොහැකි බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා තියෙනවා. වෙළඳ ව්‍යාපාරිකයන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් නොසිතූ ලෙස මිල ඉහළ දමන බැවින් වැටලීම් සිදු කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දීලා තියෙනවා. වැට් බදු වැඩි කිරීම සහ ඩොලර් එක මිල උච්චාවචනය වීම නිසා පාලන මිලක් පැනවීමට නොහැකි බව වෙළඳ අමාත්‍යාංශය අදහසයි කියලා තියෙන. ඉතින් එහෙමුණයි කියලා ජනතාව පලිද ජනතාවට මේ අසාධාරණේ වෙන්න ඕනෙද කියන කාරණාවත් අපි අහනවා. මේ වන විට වෙළඳ පොලේ සහල් තෙනිගු පිටේ සීනි පරිප්පු හාල්මැස්සෝ වියලමිරිස් වල ගණන් ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. වියලමිරිස් සමීර වෙළඳ පොලේ අලෙවිනේ කිලෝවක් රුපියල් 1700 ගානට. දැන් වියලමිරිස් වල මිල ඉස්සර රුපියල් 600 ගානක් 800 ගානක් විතර තිබ්බේ. හැබැයි දැන් 1700 ගානට වියලමිරිස් යනවා කියන මේ දේවල් ආනයනය කරන දේවල්. කෙසේ වෙතත් අපේ දේවල් අපේ රට තුළ නිෂ්පාදනය කරගන්න ඕනේ. ඒක වෙනම කාරණාවක්. හැබැයි මේ දේවල් ඉක්මනින් කරන්න පුළුවන්ද? නියමිත ප්‍රතිපත්ති ඉස්සරින්දන් තිබ්බද? ඒ හින්දා නෙවෙයිද මේ විදිහට ආනයනික දේවල් වලට ප්‍රමුඛතාව ලබා දුන්නේ? කෙසේ වෙතත් අර සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ කියනවා. ඉතින් මේ දේ මුල ඉඳන් හදන්න වෙනවා හැමදේම. ඒ කෙසේ වෙතත් ආහාර මිල වැඩි වෙනවා. දැන් මිල වැඩි වුණු කාලේ අපි දැක්කා පහුගිය කාලේ නියමිත උපරිම සිල්ලර මිලක් තිබ්බා. හැබැයි ඉතින් ඒ කාලෙත් පාරිභෝගික සේවා අධිකාරී මහත්වරු ඒ අවශ්‍ය විදිහට වැටලීම් කළාද? ඒකත් ප්‍රශ්නයක්. ඉතින් දැන් උපරිම සිල්ලර මිලක් තියෙන කොටත් වැටලීම් සිදු කරන්නේ නැතුව දැන් උපරිම සිල්ලර මිලක් නැහැ කියන එක සාධාරණද කියන දේ අපි අහන්න ඕනේ. කොහොමුණත් සතිය ගරුණ ওই විදිහට ලියනවා. ඒ අතරදී සිළුමිණ පුවත්පත කියනවා භාණ්ඩ රැසකටම බදු පනවලා තියෙනවා කියලා. ආනයනික භාණ්ඩ රැසකට බදු කියලා තියෙන්නේ. තාරක වික්‍රමසේකර ආනයනික භාණ්ඩ රැසක් සඳහා ආනයන බද්ද එකතු කළ අගේ මත බද්ද ඒ කියන්නේ වැට් එක 12% දක්වා සහ රේගු බදු මත අධිභාරය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දීලා තිනවා. ජූනි 1 වෙනිදා ඉඳන් නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලු ආනයනයන්හි රේගු මත අධිභාරය 15% සිට 200 දක්වා ඉහළ දාලා තියෙනවා කියලා වැඩිදුරටත් කියනවා. ඒ අනුව මෝටර රථ, යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා යොදන ටයර් වල රේගු මත අධිභාරය 50% දක්වාත් වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, ශුද්‍ර තරංග දුන්න ඒ කියන්නේ මයික්‍රෝවේව් oven මේ මිල ජංගම දුරකථන සඳහා රේගු මත අධිභාරය 100% දක්වා ඉහළ දාලා තියෙනවලු. ඉතින් තව ටික කාලයකට මේ දේවල් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ කියන එක තමයි අපිට දුකෙන් වුණත් කනගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ. දැන් බදු වැඩි කරලා තියෙනවා. මිල නැත්තම් මේ බදු ප්‍රමාණය එකට එකක් වැඩි කරලා තියෙනවා. නැත්තම් 50%කින් වැඩි කරලා තියෙනවා. ටිකක් අපහසුවෙන් ජීවත් වෙන්න වෙන්නේ. ටිකක් නෙවෙයි ගොඩක් අපහසුවෙන් ජීවත් වෙන්න වෙන්නේ.
ඔව් නඩිත් දැන් අර අපේ ඔය සිරස්තලේ මුල් කාරණේ පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු වෙන්නේ නැද්ද කියන කාරණාත් එක්ක දැන් පොඩි සිල්ලර කඩේකට ගියාම ගන්න බාහන්න නෑ කඩවල. මුදලාලිගෙන් නැව්වහම ඔහු කියන කාරණේ තමයි අපේ පරිප්පු කිලෝ එකක් වෙනදට ගත්තේ රුපියල් 150 200ත් අතර මිලකට. දැන් රුපියල් 600ක් දීලා අපිට මේ පරිප්පු අරගෙන එන්න වෙලා තියෙනවා තොග කඩෙන් පොඩි කඩේට. අරගෙන ආවට පස්සේ අපිට ලාභේ තියෙන්නේ පරණ තිබ්බ රුපියල් 20යි මහත්තයෝ. ඒ නිසා අපිට පරිප්පු ගෙනල්ලා විකුණ ගන්න විදියක් නෑ. ඒ නිසා අපි දැන් පරිප්පු ගේන එක නවත්තලා තියෙන්නේ. සබන් ගේන එක නවත්තලා තියෙන සබන් අපිට ලොකු නම් තියෙන සබන් කැට ගේන්න බෑ. අඩු සබන් జాතියක් ගෙනල්ලා අපි විකුණ ගන්න හදන්නේ. වෙනදාට බිස්කට් පැකට් අපිට රුපියල් 8ක 10ක ලාභයක් තිබුණා. අද ඒ ලාභේ ලොකු ගාණක් දීලා අරගෙන ආවත් අපිට ඒ ලාභෙමයි තියෙන්නේ. ඒ නිසා පොඩි කඩවල් වල බඩු නඩි අඩුවෙමින් තිබෙනවා මේ කාරණාත් එක්ක. ඒ නිසා මොකද අද රුපියල් අපි පසුගිය කාලේ රුපියල් 50000කට ගෙන ආපු බඩු ටික ගේන්න අද රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම වැය කරලා ගේන බඩු වලින් අපිට ලැබෙන ලාභය රුපියල් 50000ට ලැබුණු ලාභයමයි රුපියල් ලක්ෂ 2ක් එකමාරක් වියදම් කරලත් අපිට ගන්න තියෙන්නේ. මෙන්න මේ දේවල් පේන්නේ නැද්ද බලධාරීන්ට කියලා උන් අහන්නේ. ඒ නිසා මොකද හැමෝටම ටවුමේ තියෙන කඩේට යන්න වෙලාවක් නැහැ. ළඟම තියෙන කඩෙන් බඩු ටික ගන්න තමයි පෙළඹිලා හිටියේ. ඉතින් මේ මිනිස්සුන්ට අද පොඩි කඩේකට ගිහිල්ලා බඩු ටික ගන්න විදියක් නැහැ. මොකද මේ කඩේට බඩු ගේන්න මුදලාලට සල්ලි නැහැ. මෙන්න මේ ආදී ප්‍රශ්නයකුත් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙන්නේ නැති ඉදිරියට එන ආහාර අර්බුදයේ තවත් එක කොටසක්. ඒ නිසා මේ ප්‍රශ්න වලටත් ඉක්මනින්ම විසඳුම් හොයන්න ඕනේ. මොකද ලොකු ගණන් දීලා බඩු අරගෙන ඇවිල්ලා විකුණ ගන්න විදියක් නැහැ මිනිස්සුන්ට. මොකද තොග කඩේ මුදලාලි උදේම කොළඹට කෝල් කරලා අහනවා අද කොහොමද යන මිල කියලා. ඔව් ඒ ගානට විකුණනවා. කඩේ මුදලාලට ඒ ගානට එකපාරට විකුණ ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම් ඉක්මනටම ඕනේ. ඒ අතරේ තමයි අද ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රධාන සිරස්තලයක් අරගෙන ඉන්නේ. ගිය කන්නේ පොහොර පොරොන්දුව සුළඟේ ගිහින් කියලා වීගොවීන්ට වන්දි දෙන්න සතයක්වත් වෙන් කරලා නැහැ. මේ කෘෂිකර්ම අමාත්‍යවරයා මේ කතාව කියන්නේ. රසායනික පොහොර තහනම් කිරීම නිසා ගිය මහකන්නේ වීවගාවට සිදු හානියට වන්දි ගෙවන බව බලධාරීන් ප්‍රකාශ කළත් ඒ සඳහා එක සතයක් හෝ වෙන් කර නොතිබුණු බවත් මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොතිබුණු බවත් වාර්තා වෙනවා කියලා තමයි මේ මහින්ද අමරවීර හිටියේ මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා. දැන් කියන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ කතාව. හිටපු අමාත්‍යවරයා වගාවන්දි ගෙවන බවට පොරොන්දු නිසා ඒ මුදල් ගෙවන ලෙසට ගොවි සංගම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටිනවා. අවස්ථාවේ අමාත්‍යවරයා ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී ගොවීන්ට වන්දි ගෙවීමට එක සතයක්වත් වෙන් කර නොතිබුණු බව අනාවරණය වූයයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියනවා කියලා තමයි කියන්නේ. ගොවීන්ට වන්දි ගෙවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව හිටපු අමාත්‍යවරුන් ප්‍රකාශ කළත් ඒ සඳහා මුදල් වෙන් කර නොතිබූ බව මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන් බවද එම ප්‍රකාශකයා සඳහන් කරනවා. මේ මහින්ද අමරවීර මහතා කියන කතාව ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධූරේ බාර අරගෙන ටික දවසක් ගියාට පස්සේ කිව්වා මාර වැඩක් බාර ගත්තේ කියලා තමයි සඳහන් කළා. ඒ වගේම ඊයේ දවසේ නදිත් කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්ද අමරවීර මහත්මයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුණු උත්සවයකට සහභාගී වෙනවා. මේ උත්සවයට සහභාගී වෙලා ගොවීන් පිරිසක් ආමන්ත්‍රණය කරන වෙලාවේදී තවත් ගොවීන් කණ්ඩායමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුණා. මේ ගොවීන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කෘෂිකර්ම ඇමතුමා එන්න එළියට කියලා කතා කරා. නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුණු පිටිපස්සු දොරෙන් ගියා කියලා තමයි තොරතුරු වාර්තා වුණේ. අමාත්‍යවරයා ගොවීන් සමග සාකච්ඡාවකට නම් ආවේ නැහැ. අපිට පුළුවන්කම තියනවා නේද රජිත්? අර දැන් පහුගිය කාලේ වෙච්ච දේවල් සමීර දැන් පහුගිය කාලේ ඔය වන්දි දෙනවා කියලා ගොවීන් සෑහෙන බලාපොරොත්තුකින් හිටියා වන්දි දෙයි කියලා. හැබැයි ඇමතුමා කියන විදිහටම කැබිනට් පත්‍රිකාවක්වත් යොමු කරලා තිබ්බේ නැහැ. ඉතින් අර පහුගිය කාලේ වැරදි වලටත් වන්දි ගෙවන්න වෙන්නේ මේ ඇමතුමාටම තමයි. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න වෙනවා. එහෙම වෙච්ච හින්දා එතුමටත් ඉතින් හොර පාරෙම යන්න උනාද දන්නේත් නැහැ. අපි බලමු. හම්බන්තොට දිස්ත්‍රික් ආහාර භෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ වැඩසටහනට එම දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශකින් මෙන්ම කෘෂි ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් සහභාගී වුණා. තරුණ සේවා සභාවේ පිරිස මෙන්ම යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිසක් මෙන්ම සිර දඬුවම් බිඳින රැඳ උවන්ත යොදා ගනිමින් වකා සංග්‍රාමයේ සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ ගොවිපළවල් සියල්ල වගා කරන්න. ඒකට වගා කරන්න බැරි නම් අපි ගම්වල ඉන්න පොඩි සම්විධානය වෙන්න පුළුවන්. කවුරු සමාගමක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් කියන නෙවෙයි. කෙටි කාලෙ මේ එන කන්නේට වගා කරන්න අපි ඉඩම් දෙන්නේ. ඒක හැම එකක්ම වගා කරන්න. තරුණ සේවා සභාව, යුද හමුදාව, ඒ වගේම අනිත් හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය මේ සියලු අංශ අපි යොදා ගන්න විතරක් නෙවෙයි. මම එල්ලීමක් කරා. සිරකරුවන් ඉන්න ප්‍රමාණය අපිත් එක්ක වැඩ කරන්න දෙන්න. ඒකෝට ඒගොල්ලෝ සිර දානවා කියලා ගෙදර යනකොට මේ ආදායම අරගෙන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කියනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිස්සිදම ඒක වගා කරන්න දෙන්න කම්කරුවන්ට මුරකාරය. ඒ දෙන්න වගා කරන්න. අපිට ඕන නිෂ්පාදනය වැඩි කරන්න.
කෙසේ වුවද අමාත්‍යවරයා මෙම වැඩසටහනට සහභාගී වී සිටියේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවීන් විරෝධය පළ කළා. රැස්වීම අවසානයේදී අමාත්‍යවරයා ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මාර්ගයේ අසල විරෝධතාකරුවන් රැඳී සිටියා. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මැද්දේ අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටුපස දොරටුවෙන් වෙනත් වාහනයක නැගී පිටව ගියා. අමරවීර රුධිර සභා සම්බන්ධයි අමරවීර යහපාලන ආණ්ඩුවේ කෘෂිකර්ම එමතිවරයා අමරවීරලා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් කරපු කිසි දෙයක් නැහැ. අමරවීරලා තමන්ගේ හෙන්චය යොදාගෙන ගංගාවල මේ වෙල්යාවල් වල වැලි කපන්න පොමිට් දීලා ගොවියන්ට අද දවසේ හාන්න ඩීසල් ටික දෙන්න බෑ. අමරවීරගේ ලියුම් වලට ප්‍රාදේශ සභා මන්ත්‍රීලා අද කැබ් වලින් ගෙනියලා ඉවරලා ඩීසල් බැරල් ගණන් ගිහිලා වැලි කපනවා ගොවියන්ට හාන්න දෙන්න නැහැ. ඒක නිසා අපි අමරවීරට කියනවා වහාම අමරවීර හොඳ පණ තියෙන ඇමතිවරයෙක් නම් මේ ඉස්සරහා ගේට්ටුවෙන් එන්න ඕන. මේ රටේ ගොවියරතාව අමරවීරගේ මේ පත්වීමට විරුද්ධයි. මොනතරම් ආරස්සාව දාගෙන හිටියත් මේ රටේ මිනිස්සු නැගිටපු දවසට ගොවි නැගිටපු දවසට බලාගේ ආයුධ වලින් වැඩක් නැහැ. ඒක නිසා අමරවීර උඹ අද දවසේ හැංගිලා ගියත් අපි හෙට දවසේ ගෙදර ළඟට එනවා. අමාත්‍යවරයාට එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අප විමසීමක් කළා. එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙම විරෝධතාව එක්තරා සුළු පිරිසක් විසින් සංවිධානය කර තිබූ බවයි. දේශපාලන අවශ්‍යතා මත ආහාර භෝග නිෂ්පාදන ජාතික සංග්‍රාම වැඩසටහන කඩාකප්පල් කර දැමීම ඔවුන්ගේ අරමුණ බවයි ඔහු සඳහන් කළේ. අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරනුයේ සමස්ත ගොවි ජනතාවගේම අභිවෘද්ධිය වෙනුවෙන් පවයි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ. එතවයි ජනතා විරෝධය ගොවීන්ගේ විරෝධය සාධාරණ දෙයක් වෙනුවෙන් විරෝධය පළ කරන එකේ වැරැද්දක් නැහැ කියලා තමයි අපිට පේන තියෙන. හැබැයි ඉතින් අමාත්‍යාංශයෙන් විමසුවාම මේක දේශපාලනික අවශ්‍යතාවක් මත වෙච්ච දෙයක් කියලා කියනවා. දැන් එතනදි කියවෙනවා දැන් අමරවීර මහත්තයා හීයේ ආවේ නැත්නම් අද කියන්නේ හෙට කියලා කිව්වේ ගෙදරට එනවා කියලා. අපි බලමු අද දවසේ එහෙම ගෙදරට ගියොත් එහෙම ඒ ගැනත් වාර්තා කරන්න අපි සූදානම්. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි බලමු. අද දෙවෙනි පුවත්පත කියන කතාවක් අපි ඊළඟට තෝරගන්නේ මේ දරුණුතම ආර්ථික සුනාමිය මේ වසරේ කියලා අද දෙවෙනි පුවත්පත කියනවා. ශාම්නුවන් ගණේවත්ත මේ පොත ලියන්නේ උග්‍ර විදුලි අර්බුදය, උග්‍ර ඉන්ධන අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ආහාර අර්බුදය සහ පොහොර අර්බුදය මේ වසරේ හෙළඹෙනවා කියලා. ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑමකට මේ වසරේ මුහුණ දීමට සිදු වනු ඇතැයි ආර්ථික හා මූල්‍යාංශවල විද්වත්හු පවසති. මේ වසරේ මූර්ත ආදායම ගත් විට උග්‍ර විදුලි බල අර්බුදය, උග්‍ර ඉන්ධන අර්බුදය, ඒ වගේම මේසා විශාල වූ අර්බුද ගණනාවකින් විදේශ විනිමය අර්බුදය, ආහාර අර්බුදය සහ පොහොර අර්බුදය යන හැම අර්බුදයක්ම එකතු වී මේ වසරේ ආර්ථික වර්ධනය මෙසේ 10%කින් පමණ පසුබෑමකට ලක්වනු ඇතැයි යන්න ස්වාධීන අර්ථශාස්ත්‍රඥයන් බොහෝමයෙකුගේ මතය බවද විජේවර්ධන මහත්තයා පෙන්නලා දුන්නා කියලා අද මේ විදිහට කියනවා. විජේවර්ධන මහත්තයා එතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් ආචාර්ය විජේවර්ධන මහත්තයත් එක්ක කරපු කතාවක සංක්ෂිප්තයක් තමයි ඔය පළ කරලා තියෙන්නේ. 10%කින් පමණ ආර්ථිකයේ සංකෝචනය වෙනවා. ගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයට 3.7ක ධන ආර්ථික වර්ධනයක් ළඟා කිරීමට සමත් වුණා. මේ අනුව මුලින් ශ්‍රී ලංකා මහ බැංකුව පුරවකථනය කර තිබුණේ මේ වසරේ ආර්ථික වර්ධනයේ 5.2ක පමණ වර්ධනයක් වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. 10%කින් ආර්ථිකය පසුබානවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අර ගොඩක් දෙනෙක් කියන කාරණාව මේ විඳිනවට වැඩිය තව දුක් බොහෝමයි ඉස්සරහට තව ආර්ථික අර්බුද නැත්නම් තව අර්බුද වලට මුහුණ දෙන්න වෙනවා කියන කාරණේ අපි හැමදෙනෙක්ම දන්න කාරණයක්. ඒ අර්බුද සියල්ල ASCII තමයි වැඩිවීම දිගින් දිගටම සිද්ධ වෙන්නේ. අපි මුලින් කිව්වා වගේම සෑම ආහාර ද්‍රව්‍යයකම මිල ගණන් ඉහළ යාමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා දැන් තවත් ප්‍රශ්නයක් එනවා. විදුලි බිල වැඩි කරනවද නැද්ද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. තෙල් මිල නම් වැඩි වෙනවා අපිට පේනවා. හැබැයි කොහොම වුණත් විදුලි බිල වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා විදුලි බිලේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපිට පාරිභෝගිකයට. නමුත් දැන් විදුලි බිලත් වැඩි කරන්න සූදානමක් තියෙනවා කියලා තමයි මේ කාරණේ එන්නේ. ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා විදුලි බිල වැඩිවීම ඔක්තෝබරේ විදුලි බිලට සහන දෙනවාද නැද්ද ප්‍රශ්නාර්ථයක් උපයෝගිතා කොමිසම භාණ්ඩාගාරයෙන් විමසයි කියලා සිරස්තලයේ වාර්තා කරනවා. දෑසිලි ලියනගේ ලියන වාර්තාව විදුලි බිල වැඩි කිරීමේදී සහනාධාර ලබා දෙනවාද යන්න පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම භාණ්ඩාගාරයෙන් විමසා ඇත. සහනාධාර ලබා දෙනවා නම් එය කුමන ප්‍රමාණයකටද යන්න දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම භාණ්ඩාගාරයට දන්වා තිබේ.
විදුලි බිල වැඩි කිරීමේදී ඒ සඳහා රටේ ජනතාවගේ අදහස් විමසා බැලීමටද නියමිතව ඇති නිසා විදුලි බිල වැඩිවීම ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ මගින් දැනටමත් විදුලි බිල වැඩි කළ යුතු ආකාරය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව දන්වා තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මේ විදුලි බිල වැඩිවීම අස්සේ රාජ්‍ය සේවය මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ පිළිබඳවත් ලංකාදීප පුවත්පත අද වාර්තා කරනවා. වියදම් විදුලිය ඉතිරි කරන පියවරක් රාජ්‍ය සේවය දවස් 4කට සීමා කරයිද? මෙන්න ප්‍රශ්නාර්ථය. අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. පවතින ආර්ථික අර්බුදයේ හමුවේ රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීම සතියට දින 4කට සීමා කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. මීට අදාළ කැබිනට් සංදේශයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අනතුරු ඒ සඳහා රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙමින් චක්‍රලේඛයන් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට ලැබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉන්ධන අර්බුදය, එවැගේම රාජ්‍ය ආයතනවල විදුලිය, ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යන වියදම් සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතව ඇත කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දවස් 5ම තිබ්බත් 4ම තිබ්බත් රාජ්‍ය සේවකයෝ වැඩ කරන එක ගැන මහ ජනතාව හොඳින් දන්නවා. ඉතින් ඒ නිසා කොහොමුණත් රාජ්‍ය සේවය දවස් 4කට සීමා කරන්න යනවා මේ අර්බුද ටික තියෙන නිසා. ඒ අර්බුදත් එක්ක රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලැබෙයි කියලා තමයි මේ තොරතුරුත් එක්ක වාර්තා වෙන්නේ. එතර සමීර දැන් ඔය කියපු කාරණා විදුලි බලයේ ප්‍රශ්නයක් බලශක්තිය ඉතුරු කරගන්න දැන් අපි දන්නවා මේ විදිහට රාජ්‍ය සේවය සීමා කරන්න යනවා. කෙසේ වෙතත් දැන් බලශක්තිය පිළිබඳව කතා වෙනකොට අපිට තෙල් පිරිපහදු නැත්නම් මේ තෙල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. සපුගස් කන්ද දැන් කාලයක් තිස්සේ වහලා තිබ්බේ. හැබැයි දැන් වැඩ කරන්න පටන් මේ ගන්නවා කියන කාරණාව අපි දැක්ක පහුගිය දවස්වලින් නම් කියවෙනවා. අද කියනවා දෙවෙනි පුවත්පත මේ විදිහට සපුගස් කන්දෙන් දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 5200ක් පිරිසිදු කළ හැකි කියලා අද දෙවෙනි පුවත්පතේ මුල් පිටුවේ මේ පිළිබඳව සඳහන් වෙන්නේ. සපුගස් කන්දෙන් දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 5200ක් පිරිපහදු කළ හැකි කියලා සමන් ගමගේ මේ ලියන්නේ. සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ නියමිත අයුරින් පිරිපහදු කටයුතු ආරම්භ වීමෙන් පසුව දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 5200ක ප්‍රමාණයක් පිරිපහදු කළ හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඒ අනුව දෛනිකව එමකින් LP ගෑස් සිලින්ඩර් 7600ක ප්‍රමාණයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550ක, ඒ කියන්නේ ලීටර් 6600ක්, ලීටර් 6600 බවුසර් 108ක්, කැලණි 30 විදුලි බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන ලීටර 5,60,000ක්, භූමි තෙල් ලීටර 13 ලක්ෂයක්, ඒ කියන්නේ ලීටර් 6,600 බවුසර් 196ක්, ලීටර එවැගේම ඩීසල් ලීටර 18,60,000ක්, ඒ කියන්නේ ලීටර් 6,600 බවුසර් 281ක්. විදුලි බලාගාර සඳහා දැවිතෙල් ලීටර් 16,78,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා කියලා මේ දෛනිකව අපි සඳහන් කරපු කාරණාව. දෛනිකව සමීර මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේක ලොකු පහසුවක් වෙනවා. මොකද පහුගිය කාලේ අපි පෝලිං වල හිටියා මේ ලීටර් 6,600 මේ බවුසර් එකක් යනවා දැක්කොත් එහෙම අර හිතේ තිබ්බ දුක්ගින්න ටිකක් ඒ පීඩාව නැති වුණා. අර ලොකු සහනයක් නිකන් දෙවියෙක් එනවා වගේ තමයි අපි දැක්කේ මේ ලීටර් 6,600 බවුසරයක් තෙල් පෝලිමක ඉන්නකොට. ඉතින් ඒ වගේ 196ක් විතර ඩීසල් නිෂ්පාදනය කරන්න පුළුවන්ලු දැවිතෙල් මේ බොරතෙල් පිරිපහදු කරාම. ඒ වගේම පෙට්‍රල් ඒ වගේ බවුසර් 108ක් පිරිපහදුවෙන් දවසකට ගන්න පුළුවන්ලු කියලා අද මේ විදිහට දිවෙන පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා. ඒක බොහොම වටිනවා. ඔය අතරේ දැන් විදුලි බලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බා. විදුලි බලයට ඒ නිෂ්පාදන කටයුතු වලට ඩීසල් දෙන්න ඕනේ. ඔය අතරේදී පුනර්ජනනීය බලශක්තියටත් ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. දේශීය සමාගම් හැලී සුළං බලය අදානිට කියලා අද පුවතක් වාර්තා කරනවා දෙවෙනි පුවත්පතේ. මේ බලන්න සුළං බලශක්තිය අදානි සමූහ ව්‍යාපාරයට නැත්නම් අපි දන්න ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරය අදානි සමාගමට දෙන්න කියලා තමයි සූදානමක් තියෙන්නේ. ප්‍රභාත් විතාන මේ ගැන ලියන්නේ. මෙරට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 500ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා දේශීය සමාගම් නොසලකා හරිමින් ඉන්දියාවේ අදානි සමාගම සහ ඒ සමග ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ අවබෝධතාවගේ විසුම අත්සන් කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද දෙවෙනි පුවත්පත කියනවා. මේ ව්‍යාපෘතිය සඳහා දේශීය සමාගම ඇමරිකා ඩොලර් 5%කටත් අඩු ලංසු මුදලක් ඉදිරිපත් කර තිබෙදී ඉන්දියාවේ අදානි සමාගම ඉදිරිපත් කර ඇති ඇමරිකා ඩොලර්
7.5%කට අනුමැතිය ලැබී ඇතැයිද ඒ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇති හොඳම සුළං බල භූමි දෙකක් වන මන්නාරම සහ පුනරින් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙගවොට් 500ක සුළං බල ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අදාළ අබුතාගේ විසඳුමට අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරී ව්‍යාපෘති අනුමැති කමිටුව හෙට අදාළ නිලධාරීන් හමු වීමට නියමිතයි කියලත් වැඩිදුරටත් තොරතුරු කියනවා. තාම ඉතින් මේ වැෑ මාෆියාව නවත්තන්න කෙනෙක් නැද්ද? ජනාධිපතිතුමා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් හම්බ වෙලත් කිව්වා මේ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න දෙන්න මෙච්චර කාලයක් නවත්තගෙන හිටියේ අර පෞද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න. හැබැයි මේ දේවල් නවත්තලා රටට හිත ඇති දෙයක් කරන්න කවුරුත් තාම නැද්ද? මේ දේවල් කළා දැන් මෙහෙම වෙලා රට තවත් අගාධයට ගියොත් එහෙම රටේ ඉන්න මිනිස්සු වෙන රටකට ගියොත් එහෙම මේ රටේ ඉතින් ඕවා කරලා වැඩක් තියෙද? ඒ ගැනත් හිතන්න ඕනේ. මේවා කරන කට්ටිය කොහොම වුණත් ඉතින් දෙවියන පුවත්පත ඔය ගැන ඔය විදිහට කියන්නේ. දැන් ඉන්ධන ප්‍රශ්නය ඒ වගේම අපි දැක්කා විදුලිය ප්‍රශ්නය මේ හැම දෙයක්ම ප්‍රශ්න දකුණේ මිනිස්සුන්ට දැඩිව බලපාලා තිබුණා. රට වටේම මේ ප්‍රශ්නය තිබුණා. හැබැයි උතුරේ මිනිස්සුන්ට මේ ඉන්ධන ගෑස් ප්‍රශ්නය තියෙනවද? මේ පෝලිම් වල අඩුවීමක් තියෙනවද? මේ අඩුවීමේ රහස මොකක්ද? අද ලංකාදීප පුවත්පත ඒ ගැන වාර්තා කරලා තිබෙනවා ඇතුළු පිටුවක තොරතුරු ඔස්සේ. ඒ අනුව උතුරේ ඉන්ධන ගෑස් පෝලිම් අඩුවීමේ රහස කියලා තමයි උන් සඳහන් කර තිබෙන්නේ. මේ කතාව එන්නේ මේ විදිහට. ජනතාව රට වටේම සැතපුම් ගණන් දිගු පෝලිම් වල හිටියත් උතුරෙන් එතරම් හඬක් නැසුනි. පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ හේතුවෙන් උතුරේ තැනින් තැන ඉන්ධන පෝලිම් දැක ගන්නට ලැබුණද සමස්තයක් වශයෙන් රටේ පැවති ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් සැසඳීමේදී කතාවට හෝ කියුණේ උතුරට නම් ඉන්ධන සහ ගෑස් ගැටලුවක් නැති බවත් හිඟයකින් තොරව ඉන්ධන සහ ගෑස් ලැබෙන බවත් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. වෙනත් පළාත්වල අසල්වැසි නිවසකට යාමට පවා අද වාහනයක් භාවිත කරද්දී උතුරට එතරම් වාහන අවශ්‍යතාවයක් නැත. වෙනත් ප්‍රදේශයන්ට සාපේක්ෂව උතුරේ වාහනද අඩුවේ. එසේම නාගරික ප්‍රදේශයන්හි හැරෙන්නට ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් භාවිත කරන්නේ පාපැදියයි. යතුරු පැදියක් නිවසේ තිබුණද එය හදිසි අවශ්‍යතාවයකට හැරෙන්නට පාවිච්චි නොවේ. පාපැදියම බහුල වශයෙන් භාවිත කරනවා කියලා තමයි කියන්නේ. ඔවුන් ගෑස් වෙනුවට දර තමයි ගොඩක් ගෙවල් වල පාවිච්චි කරලා තියෙන්නේ. ඒ අනුව ඔවුන්ට ලොකුවට ගෑස් ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඉන්ධන ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඔවුන් පාපැදිය තමයි ගොඩක් වෙලාවට භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් වෙනත් විකල්ප ක්‍රමවේද දිගින් දිගටම දැන් අනුගමනය කරන්න පටන් අරගෙන තියෙනවා. මේ කතාවේ දැන් බලන්න කිලිනොච්චිය නගරේ උදාහරණයකට අරගන්න. කිලිනොච්චිය නගරේ හැරෙන්න මුළු ජනගහනයෙන් 70%කටත් වැඩියෙන් අදටත් දරලිපයි පාපැදියයි භාවිත කරන නිසා ওই පෝලිම් ප්‍රශ්නේ මේ පැත්තේ මිනිස්සුන්ට පීඩාවක් උනේ නැහැ. නමුත් රටේ පෝලිම් දැකලා නම් මේ පැත්තේ මිනිස්සු බය වෙලා ඉන්නේ. මොකක්ද මේ රටට වෙන්නේ යන්නේ කියලා. දැන් බලන්න හැම තැනම සොර සතුරන් පෝලිමක හිටියත් බලන්නේ අනිකාගේ මුදල් පසුම්බිය සොරා ගන්න ගහමරාගෙන තමයි අවසානයේට ඉවර වෙන්නේ කියලා මේ උතුරේ මිනිස්සු දැන් එහෙම කියන්න පටන් අරගෙන තියෙනවා. නදිත් ඒ වගේම මේ උතුරේ මිනිස්සෙක් කියන තව කතාවක් මම හිතන්නේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් උතුරේ දකින්න අඩු වුණත් වෙනත් ප්‍රදේශ වගේම ඉදිරියේදී මේ පැතිවලත් පෝලිම් දකින්න ලැබෙයි. ඒ තෙල් ගෑස් නිසා නෙවෙයි කන්න දෙයක් ඉල්ලලා කියලා දැන් උතුරේ මිනිස්සු කියනවා. උතුරේ ඉන්ධන ගෑස් ප්‍රශ්නය නැතුණාට ඊට පස්සේ කන්න දෙයක් ඉල්ලලා පෝලිම් වලට එන මිනිස්සු ප්‍රමාණය නම් වැඩි වෙයි කියලා කියනවා. හැබැයි මේ උතුරේ ඉන්ධන සහ මේ ගෑස් ප්‍රශ්නය නැති වෙලා තියෙන්නේ මේ මිනිස්සු වෙනත් විකල්ප ක්‍රමවේදات එක්ක ඉස්සර කාලේ වගේම තාමත් දරලිප් වලින් සහ පාපැදි වලින් ගමන් කරන නිසා මේ ප්‍රශ්නේ වගේම උතුරේ තිබුණ වර්ජනත් නෑ නේද කියලා ප්‍රශ්නයක් මිනිස්සු ඇහුවා. දැන් අපේ පළාත්වල අධ්‍යාපනය කරගන්න දරුවන්ට නැතුව ගුරුවරු උද්ඝෝෂණය කරනවා. ඉස්කෝලේට ළමයි ටික යන්නේ නෑ. එක දවසකට යනවා තව දවසකට එන්න එපා කියලා කියනවා. හැබැයි උතුරේ නැගෙනහිර මේ ප්‍රශ්න තිබුණේ නෑ. මිනිස්සු මේ වැඩ කටයුතු ටික හරියටම කරගෙන ගියා කියලා දකුණේ මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා මේ කතාව වගේම. ඉතින් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මිනිස්සු අතරත් හැදෙන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිත් විකල්ප භාවිතා කරමින් ඔබත් විකල්ප භාවිතා කරමින් රටේ ඇතිලා තියෙන ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ඕනේ. ආහාර අර්බුදයක් එනවා නම් ඒ අර්බුදයට අපිමත් එකතු වෙලා යම් වැඩපිළිවෙලකට යන්නත් සිද්ධ වෙයි. ඒ නිසා ඒක ඔබ සතු වගකීමක්. ආහාර සුරක්ෂිතතාවය කොහොමද කරගන්නේ? ඔබ කන වේල අර රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා වගේ අඩු කරගන්නවද? එහෙම නැත්නම් වේල් දෙකකට යනවද එකකට යනවද? මේ සියල්ලම අපි අපේ තියෙන කාරණා නදී. පැහැදිලිවම සමීර දැන් මේ දේවල් අහනකොට අපිට හිතෙන්නේ උතුර ජීවත් වෙන හොඳ පැත්තක්. යාපනයේ අර ආහාර ප්‍රශ්න ආවේ නැත්නම් ඉතින් මේ දකුණේ ඉන්න කට්ටිය හරි උතුරට ගිහිල්ලා ඉන්නවා නම් බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒ කොහොමුණත් පෞද්ගලික බස් රථ දුවන්නේ දැන් 5000යි කියලා ගැමුණු විජේරත්න මහත්තයා කියනවා. අද දෙවියන් ලියනවා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගැන ලියන්නේ. පවතින ඩීසල් හිඟි
නිසා මේ වන විට රට පුරා ධාවනය වන්නේ පෞද්ගලික බස් රථ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමණු විජේරත්න මහත්තයා කියලා තිනවා. දෙවෙනි පුරා ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 20000ක් පමණ ඇති අතර මෙලෙස ඉන් කාලකට ආසන්න ප්‍රමාණයක් ධාවනය වීම නිසා මගී ජනතාවද අපහසුතාවට පත් වෙලා ඉන්නවලු. අද මේ විදිහට කියන අතරේදී අද දෙවෙනි පුවත්පත කියන තවත් කාරණාවකට අපි අවධානය යොමු කරමු. බහුදින යාත්‍රා 3000ක් එක දිගට අඬයි කියලා අද දිවයින කියනවා. මේ බලන්න තෙල් නැති හින්දා තමයි මේ විදිහට වෙලා තියෙන. ඉන්ධන අරබුද නිසා මසුන් නැල්ලීමට මුහුදු යෑමට නොහැකිව බහුදින යාත්‍රා 3000ක් පමණ මාස ගණනාවක සිට ලංකාව වටා ඇති දිහිවර වරායන්හි ගාල් කර ඇතැයි සමස්ත ලංකා බහුදින දිහිවර යාත්‍රා සංගමයන් දිහිවර යාත්‍රා හිමියන්ගේ සංගමේ සභාපති ටිරෝන් බෙන්ඩිස් මහත්තයා කියලා තියෙනවා. අඩි 50-60 බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් සඳහා ඩීසල් ලීටර 11000ක් අවශ්‍යයි කියලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය බවත් ඉන්ධන සඳහා පමණක් රුපියල් ලක්ෂ 44ක 50ක මුදලක් වැය වන බවත් කපිල ටිරෝන් මහත්තයා කිව්වයි කියලා තියෙනවා. ඉතින් මෙච්චර මුදලක් වැය කළා මසුන් අල්ලලා මේ දීවර ප්‍රජාව දීවර කටයුතු සිද්ධ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. දැන් ඉතින් මේ අය මූදු යන්නේ නැති හින්දා මාළු මිලත් වැඩි වෙලා තියෙනවා. එන්න මේ අතරේදී බස්වල අපි දකිනවා සෙනගත් ටිකක් අඩුයි සමීරේ. අතරේදී දැන් ඉස්සර නම් අපි රෑ 7-8 වෙනකොට පිටපලාත්වල තමයි දකින්නේ කඩවල් වහලා මේ ජනතාව පාරේ ගැවසෙන අඩුයි. දුර පැත්තකට එහෙම ගියොත් එහෙම රෑ 7-8න් පස්සේ තින් කඩයක් කැරලා තියෙනවා. හොයාගන්න ටිකක් අමාරුයි. දැන් ඒ තත්ත්වේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් ටික දකින්න තියෙනවා. රෑ 7-8 වෙනකොට කඩ ඔක්කොම වහලා හේතුව ඉතින් බල ශක්තිය අර්බුදේ මිනිස්සු පාරට වැඩි එන්නේ නැහැ. වාහන වැඩි දුවන්නේ නැහැ. එක අතකින් මොනවාද ට්‍රැෆික් නැත්තම් මාර්ග තදබදය අඩු වෙනවා කියලා හිත හදා ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් රටක් දියුණු වෙන්න ඕනේ, ඉස්සරහට යන්න ඕනේ, වැඩ කරන්න ඕනේ කොයි දේ වුණත්. ඔව් අපි ඊළඟට යන්න සූදානම් වන්නේ ජනාධිපතිවරයා කොවිඩ් අරමුදලෙන් කරන්න හදන වැඩේ මොකක්ද කියලා. අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව ජනාධිපතිතුමා මොකද කරන්න කියලා බලමු. අපේ විරාමයෙන් අනතුරුව ජනාධිපතිතුමා මොකද කරන්න කියලා කියනවා කිව්වා. දැන් මව්බිම් පුවත්පත මේ කාරණේ වාර්තා කරලා තියෙන්නේ කොවිඩ් අරමුදලෙන් ජනාධිපතිතුමා මොකද්ද කරන්න හදන්නේ කියන කාරණේ පිළිබඳව අද මව්බිම් පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ විදිහට කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීලා තියෙනවා. කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මේ මුදල් ලැබී තිබිනි. මේ වනිට කොවිඩ් වසංගත තත්ත්වයේ පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පවසනවා. රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234 දේශීයව නිෂ්පාදනය කරනවා. ලෝක වෙළඳපොලේ ඖෂධ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන දේශීයව කරන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය ණය ආධාරය යටතේ ලබා ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් සිකුරාදා පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. සාධනීය පියවරක් අරගෙන තිබෙනවා ජනාධිපතිවරයා. කොවිඩ් දැන් ටිකක් පාලනය වෙලා තියෙනවා. ඒ කොවිඩ් වෙනුවෙන් එකතු කරපු මුදල් ටික දැන් ඇති වී තිබෙන ඖෂධ හිඟය විසඳාලන්නට යොදා ගන්න කියලා තමයි ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙන්නේ. සමීර ඔය අතරේ අර කොවිඩ් ගැන කියපු හින්දා මේ පුවතත් කියනවා අපි මේක මේ ඔබට පෙන්වන්න හැකියාවක් නැහැ මේ පුවත. හැබැයි මම කියන්නම් 4 වෙනි මාත්‍රාවට දැන් ෆයිසර් එන්නත ලබා දෙන්න ආරම්භ කරලා තියෙන යනුව අද දවසේ දෙවෙනි පුවත්පත මේ ගැන කියන්නේ. දැන් කොවිඩ් අරමුදල පිළිබඳව කතා කළා. අපි දැක්ක පහුගිය කාලේ ජනාධිපතිතුමා ඒ අංශත් එක්ක කොවිඩ් අරමුදලෙන් බොහෝ දේවල් කළා. එන්නත් මිලදී ගන්න එක. දැන් ඒ අනුව 4 වෙනි එන්නත් මාත්‍රාව විදිහට ෆයිසර් එන්නත ලබා දෙනවා. අවුරුදු 20ට වැඩි ඕනෑම පුද්ගලෙක්ට තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සම්බන්ධ වෙලා මේ 4 වෙනි එන්නත් මාත්‍රාව ලබා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ අතරදී අවුරුදු 60ට වැඩි කිසියම් රෝගාබාධ ඇති පුද්ගලයින් මේ එන්නත ලබා ගැනීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළා කියලා මේ අද දවසේ කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහත්තයා තමයි මේ කතාව කියලා තියෙන්නේ. එතුමා කියලා තියෙනවා අපි කාටවත් බල කළා නැහැ 4 වෙනි ඉන්නත් මාත්‍රාව ලබා ගන්න. හැබැයි අවුරුදු 20ට වැඩි ඕන කෙනෙක්ට 4th dose එක නැත්නම් 4 වෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්. ඒ අතරදී නිර්දේශ කළා තියෙනවා අවුරුදු 60ට වැඩි රෝගාබාධ සහිත අයට මේක ගත්තොත් හොඳයි කියන කාරණාව වුන් මතක් කරනවා. ඒ අතරේ අපි යනවා අද සිළුමිණ පුවත්පතට. සිළුමිණ කියනවා දැන් සමීර සඳහන් කරපු කාරණාව කොවිඩ්
අරමුදලින් දැන් ඉදිරියේදී ඖෂධ මිලදී ගන්න නියමිතයි. ඔය අතරදී ඖෂධ අධිකාරී කෝටි 200ක වංචාවක් පිළිබඳව දැන් හෙළිවිලා තියෙනවා. අපි දැක්ක කෝප් කමිටුවේ මේ පිළිබඳව විශේෂයෙන් කතා වෙනවා. තාරක වික්‍රමසේකර මේ පොත ලියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු ඇති රුපියල් මිලියන 2000ක ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තියෙනවා. 2015 දී සිදු ඇති මේ වංචාව සම්බන්ධයෙන් අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සමීප සම්බන්ධතාවක් හේතුවෙන් මේ දක්වා අදාළ නිලධාරීන් කෙරෙහිව නීතිමය කටයුතු සිදු කළ නැහැ. ඖෂධ සැපීමේදී ප්‍රමිතිගතව ඇද්දැයි පරීක්ෂා කර ගැනීමට සාමාන්‍යයෙන් දින 300ක කාලයක් ගත වෙනවා. නමුත් 2015 දී රුසියාවේ නිෂ්පාදිත ටැක්සුලේන් නම් ඖෂධය එරට පුද්ගලයන් 14 දෙනෙකු උදෙසා පමණක් පරීක්ෂා කර මෙරටට ලබා දීමෙන් පසු දෙදිනක් ඇතුළත ඒ මෙරටට ගෙන්වා රෝගීන්ට සැපීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දීලා තියෙනවා. එමෙන්ම ෆාමේස් නම් ආයතනය විසින් නැනුම් කර තියෙන මේ ඖෂධ අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිතවතුකුගේ සම්බන්ධතාවක් නිසා මෙසේ නිර්වද්‍ය නොවන අනුමැතියක් ලබා දී ඇති බවත් ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණයකදී හෙළි වෙලා තියෙනවා. කෝප් කමිටුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නට නියමිතයි කියලත් දැනගන්න තියෙනවා. ඉතින් ওই වගේ වැඩත් වෙලා තියෙනවා පහුගිය කාලේ. ඔය දැන් නියමිත ක්‍රමයට ඖෂධ ගෙන්නනට අමතරව නියමිත නොවන විදියට සාමාන්‍යයෙන් දවස් 300ක් යන වැඩේ දවස් 2-3 කරගෙන තියෙනවා. මේ නිවැරදි විදිහට නෙවෙයි අනුමැතිය දීලා තියෙන්නේ. සමහර වෙලාවට ජීවිතයකට එහෙම හානි වුණා නම් ඒ ජීවිතයට වග කියන්නේ කවුද? තමුන්ගේ පවුලේ කෙනෙක් නැති වුණොත් කෝටි 200කට වැඩිය අපිට නම් ඒ කෙනාව වටිනවා. දැන් ඒ අතරේ තමයි තව කතාවක් තියෙන්නේ ලංකාදීප පුවත්පතේ බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මව්වරුන්ට පොවලා කියලා කියනවා. මේ ලංකාදීප පුවත්පතේ සිරස්තලයක් කෝපා කමිටුවෙන් විමර්ශන කියලාත් සඳහනක් එනවා. සුජිත් හේවා ජූලිගේ ලියන වාර්තාව ගර්භණී මව්වරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබා දෙන ෆෝලික් ඇසිඩ් පෙති කෝටි 55,245කට වැඩි ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වන විටත් රෝගීන්ගෙන් 98%කට ලබා දී තිබූ බව රජයේ ගෙනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා. කවුද මේවට වග කියන්නේ? ඇත්තටම දැන් මේ බාල බෙහෙත් ලබා දීලා තියෙන්නේ මේ ගැබිනි මව්වරුන්ට, හෙට උපදින්න ඉන්න දරුවන්ට. මේ දරුවන්ට මේ බෙහෙත් පොවලා මොකක්ද ඇති වෙන්නේ ගැබිනි මව්වරුන්ට? මේ තත්ත්වයට කවුද වග කියන්නේ? මේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේවා හොයලා බලන්න කෙනෙක් හිටියේ නැද්ද? ප්‍රශ්නාර්ථයක්. ඇත්තටම සමීර අද දවසේ තවත් පුවත්පත් වාර්තා කරන ලංකාදීප පුවත්පත අර නිල් බලාචාල ව්‍යාපෘතිය පිළිබඳවත් සඳහන් කරන අතරදී දැන් ත්‍රිකුණාමලේ වරායේ අක්කර 200ක් විතර මේ පෞද්ගලික අංශයට දෙන්න යනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. අපි බලමු දිවයින කියන කතාව. දිවයින මේ විදිහට ඒ ගැන ලියන්නේ ත්‍රිකුණාමල වරායේ අක්කර 2000ක් පෞද්ගලික අංශයට කියලා මේ විදිහට ලියනවා. ඉස්සෙල්ලා සඳහන් කරපු කාරණාව දැන් අක්කර 2000ක් ඒ විදිහට පෞද්ගලික අංශයට දෙන්න යන්නේ කොහොමද? වරායේ මේ ත්‍රිකුණාමල වරායේ අක්කර 2000ක් දැවැන්ත ව්‍යාපාර සඳහා පෞද්ගලික අංශයට ලබා දීමට රජය තීරණය කළා තියෙනවා. මේ තුලින් ඩොලර් බිලියන 175ක ආයෝජනයක් රජය බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. මෙහි නැව් අලුත් වැඩියාව, නැව් ඉදිකිරීම, තෙල් පිරිපහදුවක්, පොහොර සහ ඛනිජ සම්පත් යන කර්මාන්ත ආරම්භ කරනවා. මේ සඳහා ළඟදීම ටෙන්ඩර් කැඳවෙනවා. ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක් විදේශීය සමාගම් වලට ලබා දීමට රජය තීරණය කළ මුල් වතාව මෙයයි. රජය ආරංචි මාර්ග පැවසුවේ ඩොලර් බිලියන 3ක් වැය කර තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් දැනටමත් රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි කියලා. ඉතින් ආරක්ෂක අතින් ගත්තහම මේ ප්‍රදේශය අපි දන්නවා ඉතාමත්ම සංවේදී කලාපයක්, සුන්දර අතිශය රමණීය ප්‍රදේශයක් ඔය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වරායේ පිහිටි ස්වභාවික වරායක්. මේ සියල්ල ඉතින් ආයෝජන කටයුතු සඳහා ලබා දෙන්න සූදානම්. ආයෝජනත් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ හැටියට විරුද්ධත්වය පළ කරන්න විදිහක් නැහැ. ඩොලර් බිලියන 175ක ආයෝජනයක් තමයි සිද්ධ කරන්න නියමිත. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3යි ගන්න යන්නේ. හැබැයි මේ ආයෝජනේ ඩොලර් බිලියන 175ක ආයෝජනයක්. රටත් දියුණු වෙන්න ඕනේ. අර ආරක්ෂක කටයුතුත් ඒ විදිහට නිවැරදි විදිහට සංවිධානය කරගන්න ඕනේ. ඉතින් කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සඳහා දැන් වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. මේ තව ව්‍යාපෘතියට සල්ලි දීලා තියෙනවා. වෙච්ච දෙයක් නැහැ කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ගින්නිල්වලා ජල ව්‍යාපෘතියට දුන් කෝටි 400ක් වතුරේම දිය වෙලා අත්තිකාරම් ගත් අය හොයාගන්නත් නැහැ කියලා කියනවා. ගෙන්නිල්වලා ව්‍යාපෘතිය සඳහා මූලික තැන්පතුවක් ලෙස ලබා දුන් රුපියල් කෝටි 400ක මුදලක් අතුරුදන් වී ඇති බව තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් මේ කාරණේ අද දවසේදී ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවෙත් වාර්තා කර තිබුණා. කිසිදු අධ්‍යයන වාර්තාවක් නොමැතිව චීන සමාගමකට ලබා දී ඇති මේ මුදලින් කිසිදු ප්‍රතිලාභයක් උපයා නැති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ආවට ගියාට සල්ලි දීලා වගකියුතු නිලධාරියෙක් නැහැ. කාටද මේවා දුන්නේ කියලා හොයන්න කෙනෙක් නැහැ.
ඉතින් කවුද මේවට ඇත්තටම වග කියන්න ඕන? රටේ මහජනතාවද? මේවට තමයි නිලධාරීන් පත් කරලා ඉන්නේ. නිලධාරීනුත් පැත්තකටලා ඉන්නවා නම් මේ කෝටි ගණන් වල වංචා, පොඩි වංචා නෙමෙයි නදිත් සිද්ධ වන්නේ. කෝටි ගණන් වලින් වංචා සිදු වෙනවා. ඒත් කවුරුත් මේවට කතා කරන්නේ නැහැ. අපි බොහොම ඉක්මනට යනවා දේශපාලන කතා කිහිපයකට. අද දවසේ මව්බිම් පුවත්පත ගෙනා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු පුටුවල වෙනසක් සිද්ධ වෙනවා කියලා. අද නිදහස් පක්ෂය ගැන මොකද කියන්නේ සමීර අද මව්බිම් පුවත්පත? ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු පුටු පෙරළෙයිද කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් එන්නේ මේ වගේ කතාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පුරපාඩු තනතුරු වලට නව නිලධාරීන් පත් කිරීම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුවමින් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට මධ්‍යම කාරක සභාවේදී පත්කොටගත් ප්‍රධාන තනතුරු කිහිපයක්ම හිස්ව ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. මේ අතර මධ්‍යම කාරක සභාවේ තීරණයට පිටුපා ආණ්ඩුවේ අමාත්‍ය ධූර ගන්නා සියල්ලන්ම පක්ෂයේ දරන තනතුරු වලින් ඉවත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශයට පත් කරලා තිබුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ අර අපි මුලින් කියපු කාරණේ නිමල් සිරිපාල ද සිල්වා ජේෂ්ඨෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ මහින්ද අමරවීර මහතා ඔහුත් ජේෂ්ඨෙක් හැටියට කටයුතු කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරනවා. ඉතින් මේගොල්ලෝ ගැන තමයි මේ තීරණ ගන්නවා කියලා දැන් තොරතුරු වාර්තා වෙන්නේ. කවුරුන් හෝ පක්ෂ තීරණයට ඉහළින් යනවා නම් හිටපු ජනාධිපතිතුමා තීරණ ගන්නවා කියලා කියන්නේ. ඒ අතරේ අද ජාතික පුවත්පත් වාර්තා කරන තවත් කාරණා තියෙනවා දේශපාලන කටයුතු සම්බන්ධයෙන්. මේ දෙවෙනි පුවත්පත කියන කතාවක් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඇහෙන්නේ. රංගෙට රනිල්ගෙන් උපදෙසක් කියලා තමයි අද මේ විදිහට දෙවෙනි පුවත්පතේ ගැන කියන්නේ. පාලිත රංගේ බණ්ඩාර මහත්තයාට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු වල පූර්ණ කාලීනව යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්තයාට උපදෙස් දීලා තියෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දීලා තියෙනවා. එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්තයාට ඒ වගේම අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නා කියලා තියෙනවා. පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් වලදී ඊට නායකත්වය දෙන්න කියලා අගමැතිතුමා ඉල්ලලා තියෙනවා. රට වැටී තිබෙන උග්‍ර තත්වයෙන් ගොඩ ගැනීම සඳහා තමා පූර්ණ කාලයම යොදවා තිබියදී පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා පෙන්වලා දීලා තියෙනවා. එතුමා අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට වෙනුවෙන් කැප වෙනවා. ඒ අතරදී පක්ෂය වෙනුවෙන් කැප වෙන්න කියලා එතුමා රංගේ බණ්ඩාර මහත්තයාටයි රුවන් විජේවර්ධන මහත්තයාටයි කියලා තියෙනවා. මේ සමගී ජන බලවේගයේ මහලේකම්තුමා ජනතා විශ්වාසය නොලබන කිසිම වැඩපිළිවෙලක් සාර්ථක වෙන්නේ නැහැ කියලා කියනවා සමගී ජන බලවේගයේ මහලේකම් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මත්තුම බණ්ඩාර මහතා කියන කතාව. මේ අභියෝගාත්මක මොහොතේ අගමැතිකම බාරගන්න රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීත වුණා. ඔබ එහෙම හිතනවද කියලා මත්තුම බණ්ඩාර මහත්මයාගෙන් අහනවා. ප්‍රශ්නයක් ලංකාදී පුවත්පත. මට පේන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඕනෑකමක් තිබුණා නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට අගමැතිකම බාර දෙනවා. අපි මේ ප්‍රශ්නේදී ධනාත්මක විදියට කටයුතු කළා. මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කරන්න කලින් දවසේ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා මන් සූදානම් කියලා. ඒ ජනාධිපතිවරයා ඒකට එතරම් කැමැත්තක් දැක්ුවේ නැහැ කියලා තමයි දැන් මේ කියන්නේ. හැබැයි බාර ගන්න කියපු වෙලාවේ පස්ස ගහලා ඊට පස්සේ තමයි ලියුම් ලියනවා අපි දැක්කේ. මේ ජාතික ජන බලවේගයෙන් කියන කතාව ජනපති මේ ධුරේ තියාගෙන ප්‍රශ්නයට විසඳුම් සොයන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීතුමා නලින්ද ජයතිස්ස මහතාත් සඳහන් කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන පක්ෂයේ දැන් තරහ වෙලා හිටපු කණ්ඩායමක් තමයි නදිත් පෙරටුගාමි. දැන් පෙරටුගාමිත් එක්ක සාකච්ඡාවක් ආරම්භ වෙලා තිනවා කියලා කතාවක් ඇවිල්ලා තිනවා. මේ අහනවා නැවතත් ජවිපේසා පෙරටුගාමි පක්ෂය අතරේ සාකච්ඡා අපි දකිනවා මොකටද මේ එන්න හදන්නේ කියලා ප්‍රශ්නේ විමසනවා පුවත්පතෙන් ලංකාදී පුවත්පතෙන්. ඒ අනුව ඔහු කියනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයයි ජාතික ජන බලවේගයේ එක්කත් සාකච්ඡාව පටන් අරගෙන තියෙනවා. ඒ අය ඒ වගේ වෙනත් පක්ෂ එක්කත් සාකච්ඡා පටන් අරගෙන තියෙනවා. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. මේ වගේ මොවුන් සමගි ජන බලවේගයත් එක්කත් කතා කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසා අපිත් එක්ක අපේ මූලස්ථානෙම සාකච්ඡාවක් තිබුණා කියලා දැන් සඳහන් කරනවා. මේ අලුත් ආරම්භයක් මේ පක්ෂ දෙක නැවතත්. අර සමහරට අරගලදී එකතු වෙන්න පුළුවන් නම් ඉතින් රටේ දේශපාලනදී එකතු වෙන්න බැරි කමක් නැහැනේ. ඒ හින්දා වෙන්නේ නැති සාකච්ඡා තියන්නේ. අපි බලමු කාටෝ. අපි මුලින්ම තෝරගන්නේ දිවෙන පුවත්පතේ චමෝත් පද්මශ්‍රී අන්දින කාටුනයක්. මේ බලන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේ දවස්වල මොකද කරන්නේ? බලන්න මේ කාටුනේ චමෝත් පද්මශ්‍රී අන්දින කාටුනේ ජනාධිපතිතුමා මේ දවස්වල මේ ගොවියාගේ අර සරම ගලවගෙන යනවා. දැන් අගමැතිතුමා අපිට මේ කාටුනේ බලන්න තිබ්බොත් හොඳයි. චමෝත් පද්මශ්‍රී අන්දින කාටුනයක් ටිකක් වෙනස් කාටුනයක්. ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේ ගොවියෙකුයි ඉන්න අපේ කාටුනේ දිවෙන පුවත්පතට අඳින්නේ.
අපි මේ සිළුමිණ පුවත්පත එක මේ දකින කාටුනේ චමෝත් පද්මශ්‍රීගේ කාටුනේ බලන්න ජනාධිපතිතුමා ගොවීන්ගේ සරම ගලවලා. ඒ අතරේදී දැන් අගමැතිතුමා මේ දවස්වල ගොවීන්ගේ අමුඩෙත් ගලවන්නද කොහෙද හදන්නේ. මේ අපේ ඊළඟට තෝරගන්නේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක අරුණ පුවත්පතට අඳින මේ දෙන්න කතා වෙන්නේ මේ වගේ කතාවක්. චීනෙන් මාස 6කට බෙහෙත් දෙනවලු. චීනෙන් ලෙඩ කීයක් දුන්නද සර් කියලා අහනවා. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රී මහත්තයා ගැන කාටුනයක් ලංකාදීප පුවත්පතේ අපි තෝරගන්නේ අවසන් කාටුන් කීපේ විදිහට අවන්ත ආටිගලගේ කාටුනේ බලන්න මේ මෛත්‍රී මහත්තයා මොකද්ද කළේ කියලා 18 වෙනි සංශෝධනයේදී එතුමා එක අතක් උස්සනවා 19 වෙනි අත් දෙකම උස්සනවා ඒ අතරේදී 20 වෙනි අත් දෙකත් උස්සලා පහින් ගහනවා 21 දී එතුමා ඔළුවෙන් හිටගෙන කියලා තමයි කියන්නේ මේ ලංකාදීප පුවත්පතේ කාටුනේ. ඔව් අපි තව එක කාටුන් එකක් තෝරගන්නවා අවසාන කාටුන් එක මව්බිම් පුවත්පතේ වැක්සින් තුනම ගහගත්ත නිසා මැරෙන්නේ නැතුව බේරුණා කියලා කියනවා. බඩගිනි නැති වෙන්න ගහගන්න බෙහෙතක් නැද්ද කියලා අහනවා. බඩගිනි නැති වෙන්න මොකක් හරි බෙහෙතක් විදින්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. ඒ කාටුනෙත් එක්කම සමීර අපි සූදානම් අදට සතියක පත්තරමේන්තුව අවසන් කරන්න අද දිනය බොහොම විශේෂයි. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු දිනයක් ITN මාධ්‍යජාලය අභිමානවත් 43 වෙනි සංවත්සරයේ සමර දිනය අද. ඉතිහාසයේ අද වගේ දවසක ITN මාධ්‍යජාලය රජයට පවර ගන්නවා ජනතාව සතු මාධ්‍යජාලයක් බවට පත් වෙනවා 1979 අවුරුද්දේ ජූනි මාසේ 5 වෙනිදා. ඒ ඉතිහාසය අද දවසේ ආවර්ජනය කරන්න සූදානම් වැඩසටහන් ගණනාවක් ඔබ වෙනුවෙන් පෙළගස්වලා තියෙනවා අද දවස් පුරාම. එහෙමනම් හිතවතුනි අපි ඔබේ නිවසෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවදායි හෙට දවසක්. ආයුබෝවන්.